අයිබෝවන් ප්‍රේක්ෂක නිදහස එලෙසින්ම තහවුරු කරමින් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස ඔබා බියස තබමින් අපි සූදානම් අදත් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න. අපේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක තුළ එක්සත් ජාතික පක්ෂය කලක් ජය කෙහෙලි නංවාගෙන සිටියා. ඔබට මතක ඇති. සමහර විට ඔබ ඒ වෙනුවෙන් පෙනී හිටින්නත් ඇති. 1946 සැප්තැම්බර් මාසයේ 6 වෙනිදා ආරම්භ කරන එක්සත් ජාතික පක්ෂය ඩී.එස්. සේනානායක මැතිතුමන්ලාගේ ප්‍රතිපත්තියෙන් තුල පියවරෙන් පියවර ඉදිරියට ගලාගෙන ආවා. ඒ ආපු ගමන් මගේ 1947 ඉඳන් 1956 දක්වාත් 1965 සිට 1970 දක්වාත් 1977 සිට 1994 දක්වාත් අනෙක් පැත්තෙන් 2015 ඉඳන් පසුගේ ජනාධිපතිවරණය දක්වාත් එක්සත් ජාතික පක්ෂය සිය බලය තහවුරු කරගන්න සමත් වුණා. නිදහසෙන් මෙපිට ගත කළ වසර ගණනාව තුළ වැඩි වසර ගණනාවක් මෙරට පාලන බලය මෙහෙවන්නට පාලන බලය මෙහෙවන කණ්ඩායමේ ප්‍රධාන පාර්ශ්වකයා වෙන්නට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබුණා. නමුත් පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට මොකද වුණේ? එක්සත් ජාතික පක්ෂයේ ඒ අත්තුණු ඉරණමට කවුද වග කිව යුත්තේ? එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ගමන් මගේ නැවතුම මෙතනද? එහෙම නැත්නම් නව පිම්මක ආරම්භය මේද? අපි මේ පිළිබඳව කතා කරන්න සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන් මග මහමැතිවරණය මොකද උනේ? මේ වෙලාවේ පක්ෂ අභ්‍යන්තරයේ සිද්ධ වෙන කතිකාවත අනෙක් පැත්තේ නායකත්වයේ පිළිබඳව වන අර්බුදය මේ සියල්ල එක්ක එක්සත් ජාතික පක්ෂයට මොකද උනේ කියලා කතා කරන්න අපි අද බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මැතිතුමන්ට අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. දයාගමගේ මැතිතුමනි මම කැමති මේ සාකච්ඡාව අද ආරම්භ කරන්න. මීට පැය කිහිපයකට මත්තෙන් ඔබතුමාලගේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය පැවැත්වුණා. අස්සිම පැවැත්වුණා. අනේ ඊයේ තමයි ඊයේ පැවැත්වුණා. ඊට පස්සේ මේ වෙනකොට ඔබතුමාලගේ අභ්‍යන්තරයේ යම් සාකච්ඡාවක් සිද්ධ වෙලා තියෙනවද එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්? තාම විශේෂ සාකච්ඡාවක් නම් ගියේ නෑ. නමුත් ඉතින් නොඑක් කණ්ඩායම් මම හිතන්නේ නායකතුමාගෙන් හෙල්ලිවර වෙලා ඒ කට්ටියකින් අදහස් අරගන්නවා. තාමත් විශේෂ සාකච්ඡාවක් නැහැ කියලා කියන්නේ දයාගමගේ මැතිතුමනි ඔබතුමාලගේ කඩේනම් පියවරක් තියන සූදානමක් නැහැ කියන එකද අලුත් ඉලක්කයක් වෙනුවෙන්? ඇත්ත වශයෙන්ම අපි කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වයෙන් ස්ටෙප් ඩවුන් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ ඒ වගකීම බාර ගන්න කැමැති කට්ටිය කවුද ඉදිරිපත් වෙන්න කැමති කිව්වම 4 දිනක් ඇත්තටම ඉදිරිපත් වුණා. මමත් වජිර මැතිතුමත් ඒ වගේම රවි කරුණානායක මැතිතුමත් අකිල මැතිතුමත්. ඊට පස්සේ හැබැයි ඉතින් මම නම් එක කොන්දීසියක් දැම්මා. මොකද ඒ කොන්දීසිය තමයි නායකතුමාගේ ආශිර්වාදයත් ඒ වගේම අනෙක් හැම කෙනෙක්ගෙම සහයෝගයෙන් ඒ වගකීම මට බාර දෙනවා නම් මම එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කරන්න ඒ වගකීම බාර ගන්න ලෑස්ති කියලා. මොකද 2012 දී එක්සත් ජාතික පක්ෂයේ අපේ ඡන්දයක් තියන්න සිද්ධ වුණා අපිට නායකත්වය උදෙසා. ඇත්තටම මුලින්ම ඒ ඡන්දේ තියෙන අවස්ථාවේ ඉදිරියේ ඉස්සර ඉඳන්ම මේ නායකත්ව ප්‍රශ්න කියන එක එක්සත් ජාතික පක්ෂයට අලුත් දෙයක් නෙවෙයි. මම හිතන්නේ මීට ඉදිරියේදීත් සමහර වෙලාවට අපි ජයවර්ධන මුලින්ම ගත්තොත් ඩී.එස්. සේනානායක අගමැතිතුමාගෙන් පස්සේ බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂේ නායකත්වය බාර ගන්න සූදානම් වෙලා හිටියා. නමුත් එදා හිටපු ඒ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ තීරණය කරේ ඩඩ්ලි සේනානායක මැතිතුමාව නායකත්වයට දාන්න. ඉතින් එතනදී බණ්ඩාරනායක මැතිතුමා එදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා එතුමා වෙනම පක්ෂයක් පිහිටව ගත්තා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
එතකොට ඒ වගේම ඊට පස්සේ ආයි පාරක් නැවත නායකත්ව අර්බුදයක් ගියා. එතනදී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා, ඒ කියන්නේ ඊට ඉස්සෙල්ලා සර්ජන් කොතලාවල මැතිතුමා ඒ ඔක්කොම පහුවෙලා පස්සේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා නායකත්වය අරගත්තට පස්සේ ඊට පස්සේ ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වය වෙනුවෙන් මම හිතනවා ඉදිරියෙන්ම හිටපු 3 දෙනෙක් තමයි ඒ ප්‍රේමදාස ජනාධිපතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා සහ ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා. එතනදිත් මම හිතන්නේ අගමැතිවරයා හැටියට කවුද තෝරන්නේ කියන තරගෙදී ප්‍රේමදාස ජනාධිපතිතුමා ඡන්ද දෙකකින් ගාමිණී දිසානායක මැතිතුමාට වඩා ඉදිරියෙන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ ආයි පාරක් ගාමිණී දිසානායක මැතිතුමා නැවත එක්සත් ජාතික පක්ෂයට ආයි ආවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති වෙන්නේ ඉස්සෙල්ලා මට මතක විදිහට ගාමිණී දිසානායක මැතිතුමා දිනක් මට කියපු ආකාරයට එතුමා එංගලන්තේ ගිහපු වෙලාවේ එතුමාගේ ඒ එංගලන්තේ ඉගෙන ගන්න ගිහිල්ලා හිටියේ ගාමිණී දිසානායක මැතිතුමා. ඒ අවස්ථාවේ එතුමා ගිහිල්ලා ඉල්ලීමක් කළා තිබුණා. මට ගාමිණී උදව් කරන්නේ නැත්තම්, ලලිත් උදව් කරන්නේ නැත්තම් මම තරගයක් කරලා මේ වගකීම බාර ගන්න සූදානම් නැහැ කියලා. එතකොට හැමෝගෙම එකගත්වයෙන් තමයි එදා එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. ඒ අනුව එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ඊටම අමාරු අවස්ථාවක එදා ජනාධිපතිවරණය ජයගත්තා. මොකද අපි තරුණ කාලේ මට මතකයි අම්පාරේ රැස්වීම තිබුණා. ඒ රැස්වීමේ ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණෙන් රැස්වීම නවත්තන්නේ කියලා කිව්වා. ඒ රැස්වීමේ හිටියේ මම ඒතකොට දේශපාලන හිටියේ නෑ. නමුත් ඒ රැස්වීමේ ආපු කට්ටියගෙන් මම හිතන්නේ අම්පාරෙන් ඉදිරිපත් වෙලා හිටියේ මම විතරයි. රැස්වීමට ගිහිල්ලා හිටියේ. අනිත් මන්ත්‍රීවරු 3 දෙනා හිටියා. ආයි සිකියුරිටි කට්ටිය හිටියා. පිටින් ආපු කට්ටිය හිටියා. එදා රැස්වීම අපිට පවත්වන්න හම්බුනේ නෑ. එතකොට එවැනි තත්වයක් උඩ ඒ තිබ්බ මැතිවරණයෙන් එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ජය අරගෙන නැවත රට ස්ථාපිත කරලා එක වැරැද්දක් මම හිතන්නේ එතුමගෙන්, මේක පොඩි වැරැද්දක් නෙමෙයි, ලොකු වැරැද්දක්. එතුමා ජනාධිපති වුණාට පස්සේ එතුමාට අගමැතිවරයා හැටියට පත් කරන්න තිබුණා. ඇත්ත වශයෙන්ම ගාමිණී දිසානායක මැතිතුමා හරි ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා හරි. ගාමිණී දිසානායක මැතිතුමා කියපු විදිහට ගාමිණී දිසානායක මැතිතුමාට පොරොන්දු වෙලා තියෙනවා එංගලන්තයේදී එතුමා අගමැතිවරයා පත් කරනවා කියලා. මම දන්නේ ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාටත් මේ විදිහටම පොරොන්දුවක් වුණාද නැද්ද කියන්නේ. කෙසේ වෙතත් අවසානයේදී ගාමිණී දිසානායක මැතිතුමාට ලැබුණු තෑග්ග තමයි මට එතුමා කියපු විදිහට එතුමාගේ උපන්දිනය දවසේ එතුමාට විශ් කරලා මල් එක්ක කේක් එක උත් එවලා ඊළඟ සතියේ ඇමතිකමින් ඉවත් කරයි කියලා. ඊට පස්සේ උන් වෙන පක්ෂයක් හදාගෙන එක්සත් ජාතික පක්ෂය එතනින් තමයි යම් කඩාවැටීමකට වැටුනේ. හැබැයි නැවත ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාගේ ජීවිතේ නැති වුණා. හැබැයි ගාමිණී දිසානායක මැතිතුමාටත් නැවත එක්සත් ජාතික පක්ෂයට එන්න වුණා. ඒ හැම දෙයක්ම ගාමිණී දිසානායක මැතිතුමා මා සමග පැවසුවේ. එදා අම්පාරට ආවා. එදා එතුමා එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ අරගෙන පාර්ලිමේන්තුව ඇතුළට යන්න මන්ත්‍රීවරයෙක් ඉවත් කරගන්න බැරුව හිටපු අවස්ථාවක්. ඒ අවස්ථාවේදී ඒ දවස්වල මගේ අලුපාට බෙන්ස් රථයක් තිබ්බා 200 ඒ කාර් එක එතුමා ඩ්‍රයිව් කරා මාත් එක්ක ඉඟිනියාගල ඒ වෙලාවේ වැව
ස්පිල් වෙනවා යන් එතනට කියලා එතනට ගිහිල්ලා එතනදී මාත් එක්ක පැයක් විතර කතා කර කර හිටියා. ඉතින් ඒ අවස්ථාවේදී කියපු දේවල් අනුව තමයි මම සමහර නොදත් රහස් දැනගත්තේ. දැන් ඔබතුමා නායකත්වය සම්බන්ධයෙන් ඉල්ලන්න තියෙන හේතුවයි ඒ අතර මම ඔබතුමාට කියන්න ගියේ එතකොට මෙවැනි ප්‍රශ්න එක්සත් ජාතික පක්ෂය ඇවිල්ලා දිගින් දිගටම අපි අරගත්තොත් තියෙනවා. මෙවැනි ප්‍රශ්න තිබුණාට අවසානයේදී අපි හැමෝම එකතු වෙලා මොකක් හරි තීරණයක් අරගත්තම එක්සත් ජාතික පක්ෂය හැටියට තීරණේ හිටියා. එතකොට දැන් 2015 දී අපි ගත්තොත් 2012 ඊට ඉස්සෙල්ලා කරු ජයසූරිය මැතිතුමා අපේ පක්ෂයෙන් ඉවත් වෙලා නැවත අපේ පක්ෂයට එනකොට අපි එතුමාව නියෝජ්‍ය නායකතුමා හැටියට පිළිගත්තා. එතකොට ඒ අවස්ථාවේදී එතුමාව නියෝජ්‍ය නායකතුමා හැටියට පිළිගන්න එකට එතනදී අපේ පක්ෂ කණ්ඩායමක් ඒකට විරුද්ධ වුණා. නමුත් අවසානයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් එම අවස්ථාව අවශ්‍යයි කියලා කිව්වා. එතකොට ඒ අවස්ථාවේදී මම ඡන්දයකට යන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කරලා කැමති කරගෙන නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ඇති කරලා ඒ ප්‍රශ්නේ විසඳුවා. නමුත් අවසානයේදී නැවත වතාවක් ඊට පස්සේ අපිට පක්ෂයේ තනතුරු බෙදා ගන්න නායකත්වයට ඊට පස්සේ නැවත වතාවක් අපිට තරඟයකට යන්න සිද්ධ වුණා. දැන් මේ වෙලාවේ ඔබතුමා සඳහන් කළේ 4 දෙනෙක් නායකත්වයේ සම්බන්ධයෙන් තරඟ කරනවා. ඒක ගැන නෙමෙයි මම ඔයාලට කියන්න හදන්නේ. මම ඔයාලට කියන්න හදන්නේ ඒ අවස්ථාවේදී අපේ එක්සත් ජාතික පක්ෂ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තමයි මේ නායකත්වය තෝරගත්තේ. ඒ වෙලාවේදී නියෝජ්‍ය නායකයා හැටියට තරඟ කරේ කරු සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්කලා රවි කරුණානායක මැතිතුමා මමයි එතන තරඟ කරන්න හිටියේ. නමුත් රවි කරුණානායක මැතිතුමා කිව්වා එතුමාට දෙන්න කියලා. මොකද මට තනතුරු අවශ්‍යතාවයක් වුණේ නැහැ. මොකද එක්සත් ජාතික පක්ෂයේ කිසිම අවස්ථාවක මම කිසිම තනතුරක් පස්සේ හඹා ගිහිල්ලා නැහැ. මොකද තනතුරු කියන්නේ මම විශ්වාස කරන විදිහට ආභරණ නෙවෙයි. එතකොට එදා මට ජාතික සංවිධායක හැටියට තරඟ කරන්නයි කියලා කිව්වා. එදා මම ජාතික සංවිධායක හැටියට තරඟ කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යම්කිසි වගකීමක් මට පැවරුවා. ඒ වගකීම තුල මම 2012 ඒ වගකීම බාරගත්තේ. ඊට පස්සේ පක්ෂ සංවිධානය කරා. මුලින්ම අපි යාපනයේ මැයි දිනේ පැවැත්තුවා. එදා කවුරුත් හිතුවේ නෑ යාපනයට ගිහිල්ලා මැයි දිනයක් තියන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයට මැයි දිනයක් පවත්වා ගන්න බැරි තත්ත්වයේ අවස්ථාවේදී මම මේ අභියෝගය බාර අරගෙන අම්පාරේ මම මැයි දිනේ පැවැත්තුවා. මේ ආකාරයට පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කරලා 2015 පළාත් සභා මැතිවරණයේදී හරින් මැතිතුමාව අපි ඉදිරිපත් කරා මහා ඇමති අපේක්ෂකයා හැටියට. ඒ වෙලාවේ මට විශාල වගකීමක් පැවරුණා. ඔව් මම දයාගමක මැතිතුමා දැන් ඔබතුමාගේ කාර්යභාරය පිළිබඳව මම එනවා ඒක තැනකට. මට මේ වෙලාවේ ඔබතුමාගෙන් මම මූලික ඔබතුමා අහන ප්‍රශ්නෙට මට උත්තරේ දෙන්න. අපිට මේක දැන් එකපාරට මේක මොකද මම යම්කිසි වගකීමක් බාර ගන්නවා නම් ඒ වගකීම බාරගන්නේ මම කරපු දේවල් අනුව මට ඒ දේ කරන්න හැකියාවක් තියෙනවා නම් විතරයි. ඒක නම මම එතනදී ඔබතුමාට මම කියන්නේ ඔබ නෑ ඔබතුමා දැන් අහනවනේ දැන් ඔබතුමාට ප්‍රශ්නෙට මට උත්තරේ දෙන්න. මේක මේ එකක් ඔබතුමා අහන්නේ අපේ පක්ෂ ගැනනේ. නෑ මම නෑ එහෙමනම් මේ පක්ෂේ ප්‍රශ්නෙන් අපි තනිකර ඔබතුමා අහන ප්‍රශ්නවලට මට උත්තර දෙන්න මම අහන ප්‍රශ්නෙට ඔබතුමා අහුම්කම් දෙන්න. මොකද රටේ ජනතාවනේ මේකට අහුම්කම් දෙන්නේ. නෑ මම දැන් ඔබතුමාගෙන් අහන ප්‍රශ්නෙට මට විනාඩියෙන් උත්තර දෙන්න අමාරුයි. නෑ ඒක නිසා නෑ අපි මේ ප්‍රශ්නේ අමතක කරලා වෙන දේවල් ගැන කතා නෑ මම දැන් එක්සත් ජාතික ප්‍රශ්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නේ තියෙනවනේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් තියෙනවා.
ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තමයි සම්පූර්ණ බලය තියෙන්නේ. ඔව්. දැනට අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඉන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතකොට එක්සත් ජාතික පක්ෂය අපේ කණ්ඩායම එකතු වෙලා අපි එක්සත් ජාතික පක්ෂය කොහොමද ප්‍රතිසංවිධානය කරන්න කියලා ඉවර වෙලා අපි ඒක තීරණය කරන්නම්. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නය මම හිතනවා මෙතන අහන්න නැතුව අද එක්සත් ජාතික පක්ෂය අද වෙනකොට අපි සියලුගෙම වැරද්ද නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයා. එතකොට ජාතික සංවිධායකයට හිටියා නවීන් දිසානායක මැතිතුමා. හරි. එතකොට පක්ෂ සියලු වගකීම් දරුව කරු ජයසූරිය මැතිතුමා. අපි සියල්ලගෙම වැරද්ද නිසා හරි අද මම විශ්වාස කරනවා අපි ඔක්කොම වක් කියන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමාලා ස්වයං විවේචනයක් තියෙනවා මේ මගේ ස්වයං විවේචනයක් තියෙනවා. අපි හැම කෙනෙක්ම ගත්ත සමහර වැරදි නිසා. මොකද මේකෙදි කෙනෙක්ට කියන්න බෑ මෙයා මේ වැරද්ද කරා මෙයා මේ වැරද්ද කරා මෙයා මේ වැරද්ද කරා කියලා අපි හැම කෙනෙක්ම කරපු වැරදි නිසා හරි අපි බොහොම අමාරුවෙන් අපි රජයක් ගත්තා. ඔව්. ඒ රජය අපි පිහිටව ගත්තේ අපි පිටින් එක්කෙනෙක් ගෙනල්ලා. නමුත් ඒ කියන්නේ ඔබතුමාට මේ ගමන වැරදුනේ එතනද? ඇත්ත වශයෙන්ම කියනවා එතන වැරදුනේ අපිට. එතකොට ඔබතුමාලා එතන ඒ තීරණය ගන්නකොට ඔබතුමාලා හිතුවේ නැද්ද එක්සත් ජාතික පක්ෂයේ අනාගතයට මොකක්ද වෙන්නේ කියලා? ඇත්තටම අවශ්‍ය වෙලා තිබේ මේ වෙලාවේ බලය ලබා ගන්න විතරද? 2015 කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මම කිව්වා අපිට මේ මැතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉදිරිපත් වෙන්න. එතුමා ඉදිරිපත් වෙන්නේ නැත්තම් කරු ජයසූරිය මැතිතුමාට ඉදිරිපත් වෙන්න. නැත්තම් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් වෙන්න. ඒ කෙනෙක් කවුරුවත් ඉස්සරහට ආවේ නැහැ. මං කිව්වා මේ අභියෝගය මම බාර ගන්න ලෑස්තියි. අපි එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් මේ අවස්ථාවේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම අපිට මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මම ඒ අවස්ථාවේදී කිව්වා. එතනද කවුද දයාගමගේ මහත්තයාට නායකත්වය වෙන ඉදිරිපත් වෙන්න ඉඩ දුන්නේ නැත්තේ? කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගත්තම පුද්ගලයෙක් නෙවෙයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කවුද විරුද්ධ වෙන්නේ? කවුද කැමති වෙන්නේ? ඒක අපිට වැඩක් නැහැ. හරි. දැන් අපි මේ ආයතනය හරි මොකක් හරි අපි ගත්තොත් කම්පැනි එකක් ගත්තත් ඒ කම්පැනි එකේ බෝඩ් එකක් තියෙනවා. ඔව්. එතකොට මේ බෝඩ් එකේ ඉන්නවා නම් අපි හිතමුකෝ 7 දෙනෙක් ඉන්නවා කියලා. 3 දෙනෙක් යම්කිසි තීරණයකට අකමැති වෙනවා කියන්නේ. 4 දෙනෙක් යම්කිසි තීරණයකට කැමති වෙනවා කියන්නකෝ. එතකොට ඒකෙදි ඒ 7 දෙනා ගන්න තීරණයට එකඟව වැඩ කරන්න ඕනි. හරි. එහෙම නැත්නම් ඒ ආයතනයේ පැවැත්මක් නැහැනේ. එතකොට මේක එක්සත් ජාතික පක්ෂය ගත්තොත් අපි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්න තීරණය අපි ක්‍රියාත්මක කරනවා. එතකොට එදා 2015 දී කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත්ත තීරණය තමයි අපි මේ වෙලාවේ පොදු අපේක්ෂකයෙක් හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ අනුව අපි එතුමාව කරේ තියාගෙන ගිහිල්ලා ජයග්‍රහණය කරලා අපි එතුමා රටේ ජනාධිපතිවරයා හැටියට පත් කරා. ඒ වෙලාවෙම අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිපතිව වාඩි කරා. එතන ඉඳන් වැරදිච්ච ගමන් මගේ තීරණය ගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔබතුමාලා තාමත් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිබඳව විශ්වාසයක් තියෙනවද කියන කාරණේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා තාම ප්‍රශ්න කරනවා. මට ඒක පාක්ෂිකයා මොනවා ප්‍රශ්න කරත් හරි ඔබතුමාලා විරුද්ධ පක්ෂයේ ඉඳගෙන හරි ඔබතුමාට ඔය කනට කොහෙන් හරි කවුරු හරි එක්කෙනෙක් කියන ප්‍රශ්න ඔබතුමා මගෙන් අහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔබතුමා ඒ අහන ඕන ප්‍රශ්නකට මම උත්තර දෙන්නම්. නෑ මේ ප්‍රශ්න කිරීම කරන්නේ මෙහෙමයි. හරි. දැන් ඔබතුමා කතා කරනකොට මෙතන 5 දෙනෙක් හරි 6 දෙනෙක් හරි 7 දෙනෙක් හරි ඔබතුමාගෙන් ඉඳගෙන දැන් මේ ප්‍රශ්නේ අහන්න මේ ප්‍රශ්නේ අහන්නේ කියන එකට ඔබතුමා මගෙන් අහන ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම්. නමුත් මම ඔබතුමාට කියන්නේ අපි ඕනම එකක් අරගත්තොත් දැන් රජයක් ගත්තොත් අපි දැන් රජයේ අපි පත් කරනවා ජනතාව පත් කරනවා අපි ජනාධිපතිවරයෙක් පත් කරා. ඔව් මට මොහොතකට ජනාධිපතිවරයා සහ දයාගමගේ මැතිතුමනි මට මොහොතකට අවසර දෙන්න අපි ඉක්මනටම වෙලාව බලලෙමු.
වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස යාලි තීරණය. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මැතිතුමන් එක්ක අපේ තීරණය ඉන්නේ. කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම කරන්න එක්සත් ජාතික පක්ෂයේ හෙට දවස වෙනුවෙන්. අනෙක් පැත්තෙන් දයා ගමගේ මැතිතුමනි විරාමයට යන්න කලින් ඔබතුමාගෙන් පැහැදිලි කර ගැනීමක් කරගනිමින් හිටියේ. අපි දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධයෙන් තියෙන ගැටලුව මේ වෙලාවේ වාර්තා වෙන විදිහට 8 දෙනෙක් නායකත්වයේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ අතර ඔබතුමාත් ඉන්නවා. ඔබතුමා නායකත්වයේ සඳහා ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් ඔබතුමා දරන අදහස අනෙක් පැත්තෙන් ඔබතුමා නායකත්වයට පත් වුණොත් ඔබතුමාගේ ඉලක්කගත කිරීම එක්සත් ජාතික පක්ෂ කොයි දිශාන්තිකද අරගෙන යන්නේ කියන කාරණේ පිළිබඳවත් මම විමසන්න ලෑස්ති. ඊට කලින් දැන් ඔබතුමාලගේ මෙවර මහමැතිවරණයේ පරාජය අන් කවරදාකටත් වඩා දරුණු විදිහට දැන්ලා තියෙනවා. පාක්ෂිකයා සමහර තැනකදී ඔබතුමාලව අතහැරලම ගිහිලා තියෙනවා. 78 ව්‍යවස්ථාවෙන් සමහර වෙලාවට සමානුපාතික ක්‍රමයේ තුල එක්සත් ජාතික පක්ෂය වැනි දැවැන්ත පක්ෂයකට පාර්ලිමේන්තු නියෝජනයක් නොලැබෙයි කියන තැනට කවදාවත් හිතුවේ නැහැ. හැබැයි මෙවර ඔබතුමාලට ලැබිලා තියෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණයි. ඔබතුමාලා යලි කියවීමක් තියෙනවද කොතනද වැරදුනේ කියන කාරණේ සම්බන්ධයෙන්? මම නම් කල්පනා කරලා තියෙන්නේ මෙච්චරයි. අපිට වැරදුන තැනට හැම කෙනෙක්ම වග කියන්න ඕනේ කියන එක. සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ. ඒකේ මමත් ඇතුළුව. මම කිව්ව නායකතුමා, නියෝජ්‍ය නායකතුමා සහ ඒ හැම කෙනෙක්ම මුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේම හැම කෙනෙක්ම අපි වග කියන්න අවශ්‍යයි. ඔය තීන්දුව తీරන ගත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ යලි විශ්වාසය තියන්න පුළුවන්ද කියලා කෙනෙක් ඇහුවොත් පාක්ෂිකයෙක් ඇහුවොත් ඔබතුමාලගෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලේ දැන් ගන්න තීන්දුව වලටත් ඒ ගන්න තීන්දුව පරාජය වෙනුවෙන්ම ගන්න තීන්දුවද කියලා? අපි හැම දෙයකටම ව්‍යවස්ථාවක් තියෙනවානේ. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ඒතකොට දැන් ජනාධිපතිතුමා එහෙම නැත්තම් අපි සියලු മന്ത്രിවරු ඇමතිවරු මේ හැම කෙනෙක්ම රාජ්‍ය නිලධාරීන් මේ හැම කෙනෙක්ම වගකීම බාර ගන්නකොට දියුණුවලා පුරුදු වෙනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. ඉතින් ඒ වගේම දැන් මරණාධාර සමිතියක් ගත්තත් ඒකට ව්‍යවස්ථාවක් තියෙනවා. ඒතකොට මේ ව්‍යවස්ථාව අනුව තමයි කටයුතු කරන්න තියෙන්නේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව හොඳ නැහැයි කියලා ඒ ව්‍යවස්ථාව යම්කිසි වෙනස්කම් කිරීමක් කරා. ඔව්. හරි. ඒ වෙනස්කම් කිරීම කරපුත් ව්‍යවස්ථාවක් තමයි දැන් තියෙන්නේ. ඔව්. එතකොට ඒ ව්‍යවස්ථාව අනුව තමයි කටයුතු කරන්න ඕනේ. ඒ අපි ආණ්ඩුක්‍රම ඒක තමයි ඔබතුමාට මේක කියන්නක තේරෙන්නේ නැත්තම් තවදුරටත් මම ඔබතුමාත් එක්ක මේ ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් ඔබතුමා මම කියන්නේ දැන් මේමනේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් මේ බලය තියෙන්නේ. එතකොට මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න කට්ටිය තමයි මේක තෝරන්න ඕනේ. හරිද? එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නැති කට්ටියට මේ ගැන කතා කරන්න තෝරන්න අයිතියක් නැහැනේ. හරි. දැන් අපි හැම දෙයක්ම ගත්තම හිම තමයි. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන විදිහටනේ මැතිවරණේ තියන්න ඕනේ. මැතිවරණ කොමසාරිස්ට දීලා තියෙන බලතල අනුව තමයි මැතිවරණේ එතුමා තියන්නේ. ඒ වගේ ඒ ව්‍යවස්ථාවේ තියෙනවා නම් ඒ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න ඕනේ. හැබැයි දැන් එතනදී දයාගමගේ මැතිතුමනි දැන් කෘත්‍යාධිකාරී මණ්ඩලය යම් තීරණයක් ගත්තාම දැන් ඔබතුමාලා ඒ මත ක්‍රියාත්මක වෙනවා නම් අනෙක් පැත්තෙන් පාක්ෂිකයා එතන නැත්තම් එතන ගැටලුවක් තියෙනව නේද? දැන් කෘත්‍යාධිකාරී මණ්ඩලය ගැටලුවක් තියෙනවනේ. ඒක පරාද වෙලා තියෙන්නේ. ඒක තමයි. එතකොට දැන් හරියදී එතනදී අපි දැන් ආයි ගන්න තීරණයත් එක්කලා නැවත දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම මේ මැතිවරණේ හරි දැන් එක්සත් ජාතික පාක්ෂිකයා ගත්තොත් පාක්ෂිකයන්ගේ අතිමුත් වැරද්දක් වෙලා තියෙනවා මම දකින විදියට. මොකක්ද? හරිද? ඡන්දේ නොදාපු එක. දැන් ඡන්ද පොලට ගිහිල්ලා ඡන්දේ නොදාපු නිසා අන්තිමට එතන ගත්තොත් එහෙම අවසානයේදී පාර්ලිමේන්තුවේ දැන් 3/2කට කිට්ටු ප්‍රමාණයක් ආසන 145ක්ම අද පොහොට්ටුවට ගිහිල්ලා තියෙනවනේ. නමුත් අර ඡන්දේ දාන්න නොගිහිපු කට්ටිය ගිහිල්ලා ඡන්දේ දැම්මනම් කවදාක්වත් පොහොට්ටුවට ආසන 120කට වඩා වැඩියෙන් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඔබතුමාලගේ එක්සත් ජාතික පක්ෂයම නියෝජනය කළ කැරලා ගියපු සජිත් ප්‍රේමදාස පාර්ශවයට ලැබෙනවනේ ඡන්දේ. එතනත් ඡන්ද ලැබිලා තියෙන්නේ ගත්තොත් ඔක්කොම ඡන්ද ලක්ෂ 27න් එක්සත් ජාතික පක්ෂ නොවන ඡන්දනේ තියෙන්නේ ඡන්ද ලක්ෂ 17ක් විතර. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් ලැබිලා තියෙන්නේ ඡන්ද ලක්ෂ 7ක් 8ක් නේ. ඒ කියන්නේ හරියටම අපි ගණන් හදලා බැලුවොත් ලක්ෂ 30ක් විතර
එක්සත් ජාතික පක්ෂයට ලැබිලත් නැහැ. අපි කිව්වොත් එහෙම රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමටත් සජිත් ඇතුළු සමගි ජන බලවේගයට ගිහිපු හිටපු එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමටවත් නොලැබුණු ඡන්ද ලක්ෂ 30ක් තියෙනවා මේ දෙකම ප්‍රතික්ෂේප කරපු. හරි. උඹලා පක්ෂ කැඩුවා. ඒක නිසා අපි දෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේක දිනන්න බෑ. වැඩක් නැහැ. මේ පැත්තට දුන්නත් වැඩක් නැහැ, මේ පැත්තට දුන්නත් වැඩක් නැහැ. හරි. ඒතකොට එවැනි තත්ත්වයක්. ඒකට හේතු තියෙනවා. ඒකට ඔබතුමාට මම පස්සේ කියන්නම් ඒක තෝරලා. හරි. දැන් අපි ගත්තොත් එහෙම ඒ දෙගොල්ලන්ටම ඡන්දේ නොදුන්න උදවිය ලක්ෂ 30ක් ඉන්නවා. හරි. එතකොට එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2 ලක්ෂ ගාණක් කියලා තිබුණට එතකොට එක්සත් ජාතික පක්ෂය නැවත අපිට ප්‍රතිසංවිධානය කරලා නැවත එක්සත් ජාතික පක්ෂය තිබුණු තැනට ගේන එක අපේ යුතුයකම, අපේ වගකීම. මම හිතන්නේ එහෙමයි. ඒ කියන්නේ දැන් අපි අරගත්තොත් එක්සත් ජාතික පක්ෂය කියන ඒ ගැඹීර පක්ෂය මේ රටට අත්‍යවශ්‍ය පක්ෂයක්. එතකොට ඒක නැවත අපේ දරු පරපුරට යථා තත්ත්වයට පත් කරලා ලබා දීම මම හිතන අපේ වගකීම කියලා. ඔව් දැන් නායකත්වයේ වෙනස් වීම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැක්ම වෙනස් නොවීමක් මත ඔබතුමාලා අර තිබ්බ එක්සත් ජාතික පක්ෂය යලි යථාවත් කරන්න පුළුවන්. ඒක වෙනස් කරනවා. නායකතුමා ස්ටෙප් ඩවුන් කරනවා කියලා කිව්වා. හැබැයි දැන් නැත්තම් ඒක අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාව 2023 වෙනිකම්ම නායකයා හැටියට අපි ඒකමතිකව තීරණය කළා තිබුණේ. ඔය ඉවත් වෙලා ගිහපු හැම කෙනෙක්ම එකතු. එතකොට නමුත් පහුගිය දවස්වල දැන් අපිට වුණ ප්‍රශ්නේ තමයි මාධ්‍ය වලින් මේකෙන් හැම එකෙම දැන් අපිට ගැහුවානේ සීල් එකක්. අපිට ගැහුවා සීල් එකක් පහුගිය කාලේ. මොකද්ද? හොරු අල්ලන්න ආපු යුන් ටික මහ බැංකුව කොල්ල කෑවා. ඇත්ත කතාව. ඔබතුමාලගේ කට්ටියමයි කිව්වේ. හරි ඒක තමයි මම කියන්නේ. දැන් එතකොට දැන් රටේ ජනතාව හරි දැන් මහ බැංකුව කොල්ල කෑවේ නැහැයි කියලා පොතක් ලියපු මිනිහා සමගි ජන බලවේගයට ගිහිල්ලා කියනවා නම් අන්න අර කට්ටිය මහ බැංකුව කොල්ල කෑවයි කියලා. හරි. එතකොට මහ ජනතාවත් කල්පනා කරනවානේ. එතකොට දැන් මේකේ ගත්තොත් එහෙම දැන් ඇත්තටම එක්සත් ජාතික පක්ෂය ගත්තොත් හරි. දැන් ඔබතුමා ආපු ප්‍රශ්නයට වඩා මම හිතනවා අපේ කාලේ ඊට වඩා වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම. මාව මෙතනට ගෙනාපු එක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයක් ඉන්නවා. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයට තමයි ඒකේ වගකීම තියෙන්නේ. එතකොට මම විශ්වාස කරනවා කෘත්‍යාධිකාරී මණ්ඩලය හරි තීන්දුවක් ගනී. ඊළඟට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා නායකයා හැටියට පක්ෂය ආරක්ෂා කරා. නැවත මතු පරපුරට ඒ ගැඹීර පක්ෂය යන විදියට එතුමාත් එතුමාගේ යුතුයකම ඉටු කරයි කියලා මම විශ්වාස කරනවා. හරි. එතකොට ඒ විශ්වාසෙත් එක්ක සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියනවා මම ඇතුළු හැම කෙනෙක් මගේ ඇතුමුත් මොන හරි වැරද්දක් වුණා නම් ඒකට සමා වෙන්න. ඒ වගකීම මට බාර දෙනවා නම් මම ලෑස්ති එදා 2012 දී ජාතික සංවිධායකවරයා හැටියට ඒ වගකීම බාර අරගෙන පක්ෂය නැවත සංවිධානය කරලා රජය පිහිටෙවුවා වගේ නැවත ජනතාව බලාපොරොත්තු වෙන තැනට එක්සත් ජාතික පක්ෂය ගේන්න මම අප කැප වෙනවයි කියන එක මට කියන්න පුළුවන්. මම දයාගමගේ මහත්තයාගෙන් අවසන් කාල සීමාව තුළ අහන්න තිබ්බ ප්‍රශ්නයක් ඔබතුමා බලෙන් වගේ ඉස්සරහට ගන්නවා. දයාගමගේ මහත්තයා හෙට නායකත්වයට පත් කරනවා. මොකද්ද ඔබතුමාගේ තියෙන වැඩපිළිවෙල? මොකද්ද ඔබතුමා කොතනින්ද පටන් ගන්නේ පක්ෂය දිනවන්න? ඒක මම අපේ කට්ටියත් එක්ක කතා කරලා අපි ඔක්කොම පාක්ෂිකයන්ට කියන්නේ නැද්ද? පාක්ෂිකයන්ට කියන්න වැඩක් නැහැ නේ. ඒක ඔයාලට කියන්න වැඩක් නැහැ නේ. අපි පාක්ෂිකයන්ට. පාක්ෂිකයන්ට විතර කියන්න ඕනේ නැහැ නේ. පාක්ෂිකයන්ට කියන්න අපේ ක්‍රමයක් තියෙනවානේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විතරක් නෙවෙයිනේ. අපේ හැම ගමකම තියෙනවා සංවිධානයක්. එතකොට අපි අරගත්තොත් එහෙම අපි ගම් ගත්තොත් එහෙම අපේ ඔක්කොම ගත්තොත්
ඡන්ද මධ්‍යස්ථාන 14000 ගාණක් තියෙනවා. ඒ ඡන්ද මධ්‍යස්ථාන 14000 ගාණටම අපේ සංවිධාන 14000 ගාණක් තියෙනවා. එතකොට ඒ කණ්ඩායම අපිට රැස් කරලා ඒ කණ්ඩායමත් එක්ක අපි කතා කරන්න ඕනේ එක ඔබත් එක්ක කතා කරන්න එක්සත් ජාතික පක්ෂයේ හරි එක්සත් ජාතික පක්ෂයේ නායකයා නෙවෙයි මෙතන ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් ආවත් ওই ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ නැහැ. ඒක උත්තරේ දෙන්න මෙතන නෙවෙයි නේද? ඒක එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කරන්න අපි ගන්න ඕන ක්‍රියාමාර්ග ඒක අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයත් එක්ක අරගෙන ඊට පස්සේ වෙනම අපි ඒකේ කමිටුපත් කරලා ඉවර වෙලා ඊ නියෝජිතයෝ අරගෙන අපිට වැරදුණු තැන් කොතනද? අපි වැරදුණු තැන් කොහොමද අපි හදන්නේ? හරි ඒක අපි ප්‍රතිසංවිධානය කරන්නේ. හරි ඒක කරන්න ඒක මේ මෙතන කතා කරලා මේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්නේ මෙතන නෙවෙයිනේ ෆෝරම් එක. ඒකට අපිට තියෙනවනේ තැන. එතනදී අපි ඒක කතා කරන්න. එක්සත් ජාතික පක්ෂයේ පරාජයට පළවෙනි හේතුව තමයි කියලා කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ මත පදනම් වෙලා තිබුණු බෞද්ධ පදනම ගිලිහිලා යන එක. මහා සංඝරත්නයත් චෝදනා කළා. තීනල් පාල්ත හාමුදුරුවෝ ඒ සම්බන්ධයෙන් යම් තැනකදී පහුගිය දිනවල ටිකක් බරපතල විදිහට සඳහන් කළා භික්ෂුන් වහන්සේලා විදිහට අපි තද තීරණයක් ගන්නත් ලෑස්ති කියලා. ඒකත් හේතුවක් නෙවෙයිද පරාජයට? ඔය ඉතින් ඒක ඇත්ත වශයෙන්ම කියනවනම් මේ ඡන්ද ප්‍රතිඵලත් එක්කලා ගත්තයින් පස්සේ අපි රට දිහා අපි බැලුවොත් එහෙම සම්පූර්ණයෙන්ම අපි පොහොට්ටුවට ලැබිලා තියෙනවා සම්පූර්ණ බෞද්ධ ජනපදනමක් තියෙන හැම කොට්ටාසයක්ම පොහොට්ටුව දිනලා තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ඇත්තටම බෞද්ධ පදනම ඡන්ද පොලට ගිහිල්ලා නැහැ ඡන්දෙ දෙන්න. ඊළඟට සමගි ජන බලවේගය අරගත්තොත් මේ සමගි ජන බලවේගයේ බෞද්ධ ඡන්ද ලක්ෂ 7ක්වත් නැති තරම්. එතකොට අපි එතනදී අපිට තීරුම් අරගන්න ඕනේ අපේ බෞද්ධ බලවේගය. මොකද 2005 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරාජය වුණේ බෞද්ධ ඡන්ද නැති වුන නිසා නෙවෙයිනේ. 2005 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරාජය වුණේ දෙමළ ඡන්ද නැති වුන නිසා. එදා මම මේ නෙවෙයි මේක කිව්වේ. දැන් ওই ටිරාන් නලස් මහත්මයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ගිහිලා දැන් අද පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට ඒ උදවියම තමයි කිව්වේ එදා ප්‍රභාකරන් එක්ක ගිවිසුමක් ගහලා එතුමා ගිහිල්ලා ප්‍රභාකරන්ට මුදල් දීලා යාපනයේ දෙමළ ජනතාවගේ ඡන්ද දාන එක නැවැත්තුවා. එතකොට මේ ඡන්ද දාන එක නැවැත්තුවේ නැත්තම් 2005 දී ජනාධිපතිවරයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ. එතකොට එදා රනිල් වික්‍රමසිංහ ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පෙරදුනේ දෙමළ ඡන්ද ටික නැති වුණ නිසා. බෞද්ධ ඡන්ද නැති වුණ නිසා නෙවෙයි. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිංහල බෞද්ධයන්ගේ ඡන්දෙන් විතරක් හැදෙන පක්ෂයක් නෙවෙයි. මොකද ඩී.එස්. සේනානායක අගමැතිතුමා මේ පක්ෂය හැදුවේ නිදහස ගත්තේ එදා අපේ රටේ හිටපු දෙමළ නායකයෝ මුස්ලිම් නායකයෝ ඒ ඔක්කොම එකට එකතු කරගෙන ලී බින්දුවක්වත් තොලවන්නේ නැතුව තමයි නිදහස ලබා ගත්තේ. එතකොට මේ පක්ෂය ගත්තොත් එහෙම ඒ දමිළ ජනතාවට මුස්ලිම් ජනතාවට සියලු ජනතාවට එකතු වෙලා ශ්‍රී ලාංකිකයන් හැටියට ගෙනියන්න පුළුවන් පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. එතකොට දැන් එදා අපිට බෞද්ධ ඡන්ද ලැබුණා 2005 දී අපි පෙරදුනේ දෙමළ ඡන්ද ලැබුණ නැති නිසා. එතකොට නමුත් දැන් මේ ගිය මැතිවරණය අපි අරගත්තොත් එimhe ගිය මැතිවරණය අපි පෙරදුනේ දෙමළ ඡන්ද අපිට ලැබුණා. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණයේදී 2015 දී අම්පාර දිස්ත්‍රික්කය අපි අරගත්තොත් අම්පාර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 1,10,000කින් ජයග්‍රහණය කරා. එතකොට ඡන්ද ලක්ෂ 4 ලක්ෂ ගානකින් ජයග්‍රහණය කරලා අපි එදා එක්සත් ජාතික පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිවරයා කරලා නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කය ගත්තොත් එහෙම අපි වැඩි ඡන්ද 1,25,000ක් අරන් දුන්නා. එතකොට වැඩි ඡන්ද 1,25,000කින් ජයග්‍රහණය කරා. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාජය වුණා ඡන්ද ලක්ෂ 14කින්. එතකොට මේ මැතිවරණයේදී අපිට නැති වුණේ බෞද්ධ ඡන්ද. එතකොට බෞද්ධ ඡන්ද සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා ගන්න බැරි වුණා. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දමිළ ඡන්ද ලබා ගන්න බැරි වුණා. එතකොට මේවට හේතු සාධක ගොඩක් තියෙනවා. නමුත් මම කෙටියෙන් කිව්වොත් එහෙම එතකොට මේ පාර
අපිට බෞද්ධ ඡන්ද ලබා ගන්න බැරි වුණ නිසා තමයි අනිවාර්යයෙන්ම අපි එක්සත් ජාතික පක්ෂය අන්තපරාජයකටපත් උනේ. එතකොට අපි එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය කරනවා නම් හරි අපි අනිවාර්යයෙන්ම මේ බෞද්ධ ජනතාවගේ ඒ කියන්නේ හිත දිනා ගන්න පුළුවන් බෞද්ධ ජනතාව විශ්වාස කරන බෞද්ධ නායකත්වය අනිවාර්යයෙන්ම ඉදිරියට එන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළෙත් ඉන්න ගොඩක් කට්ටියගේ අදහස. අදහස. දායකමගේ පැත්තට දැන් බෞද්ධ ඡන්ද ඔබතුමාලට අහිමි වෙන්න ඔබතුමාලත් එක්ක හිටපු සුළු ජාතික පක්ෂවල ක්‍රියාකාරකම් බලපෑවේ නැද්ද? හේතුවක් උනේ නැහැ. අනිවාර්යයෙන්ම. දැන් බලන්න ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් රිෂාඩ් බදූදීන් මැතිතුමා පොදු පෙරමුණේ ආණ්ඩුවේ හිටියා. එතුමා ඇමතිවරයෙක්නේ. එතකොට මේ ඇමතිවරයා හැටියට ඉන්නකොට එතකොට ඒ ඉඩම් බෙදලා දුන්නේ ඒවා. හරි. එතකොට ඒවා ගැන කතා කරා ජාතිවාදය අවුස්සන විදියට. එතකොට අපි ගත්තොත් හකීම්. එතකොට හකීම් මැතිතුමා ඒ මැතිවරණය ගත්තොත් එහෙම 2015 මැතිවරණයේදී මට මතකයි මුස්ලිම් ජනතාව ඔක්කොම මේ මමයි පාරට ගත්තේ අම්පාර සංවිධානය කළා. එතකොට මම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා හැටියට හිටියේ. එතකොට හකීම් මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති මැතිවරණයේදී එතුමා අපිත් එක්ක එක්කහු වුණේ තැපැල් ඡන්දෙමුත් පස්සේ. කොටිම කිව්වොත් හකීම් මැතිතුමාට සම්මන්තුරේ වේදිකාවට එන්න මුස්ලිම් ජනතාව ඉඩ දුන්නේ. එතකොට එතුමාව මොකද මට මැතිවරණේ කොහොම හරි ජයග්‍රහණය කරන්න අවශ්‍ය වුණා. එතුමාව මම පුතුවිල් වේදිකාවේදී තමයි එතුමාව මම ගත්තේ බොහොම අමාරුයි. එතනදිත් SSP මජීද් මැතිතුමා විරුද්ධ වුණා. එතුමා වේදිකාවට ගත්ත එකට. එතකොට ඒ වගේ එතකොට එදා ඒ ආණ්ඩුවේ යුදවියේ ඉන්නකොට ඒගොල්ලෝ ජාතිවාදීන් නොවුනට අපේ ආණ්ඩුවට ඒගොල්ලෝ එකතු වුණ ගමන් ඒගොල්ලෝ ජාතිවාදුන් හැටියට හංවඩු ගැහුවා. හංවඩු ගැහුවා කියන්නේ උන් යහපාලන ආණ්ඩුව තුල ක්‍රියාත්මක වීම නෙවෙයිද දකුණේ ඡන්ද බෞද්ධ ඡන්ද අහිමි වීමට හේතුව? නෑ ඒක තමයි මම කියන්නේ. ඒක බොහොම ලස්සනට සූක්ෂම විදිහට ඒක කරා. එතකොට ඒ වගේම ඒ උදවියත් අපේ ආණ්ඩුවට ආපුවම මොකද මට මතකයි මට කියන්න සිද්ධ වුණා අම්පාර කච්චේරියේදී අපේ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී මුස්ලිම් කොංග්‍රස් එකේ මන්සූර් කියන මන්ත්‍රීවරයා කිව්වා බුද්ධ ප්‍රතිමාවක් තියන්න මෙහෙම බුද්ධ ප්‍රතිමාවක් තිබ්බා ඒකට මම සහයෝගය දුන්නා කියලා. එතකොට මම ඒ රැස්වීමේදීම මන්සූර් මන්ත්‍රීවරයාට කිව්වා දීඝවාපිය පරිවාර චෛත්‍යයේ බුද්ධ ප්‍රතිමාව තියපු එකට මං කිව්වා ඇත්තටම මම කිසිම විදියකින් සම්බන්ධයක් වුණේ නැහැ. නමුත් ඒකේ කිසි වැරද්දක් නැහැ. මොකද දීඝවාපියේ සෙල්ලිපිය ලියලා තියෙන විදිහට දීඝවාපියට අයිති ගත්තොත් එහෙම අක්කර 12000ක්. එතකොට අක්කර 12000ක් අයිති දීඝවාපියේ අක්කර 12000ක් ගත්තොත් එහෙම අක්කරපත්තුව කල්මුනේ පොතුවිල් මේ ඔක්කොම අයිති දීඝවාපිය පූජා භූමියට. එතකොට දීඝවාපියේ පූජා භූමිය අපි දීඝවාපිය චෛත්‍ය ගත්තොත් දීඝවාපිය චෛත්‍ය වටේ සාමාන්‍යයෙන් පරිවාර චෛත්‍ය 4ක් තියෙන්න ඕනේ. එතකොට ඒකේ එක පරිවාර චෛත්‍යයක් අපි හොයාගත්තා. දෙවෙනි පරිවාර චෛත්‍ය තියෙන තැන අපි හොයාගත්තම එතකොට ස්වාමින් වහන්සේ කෙනෙක්ට ගිහිල්ලා බුදු පිළිමයක් තියන්න අයිතියක් නැත්තම් එතකොට මන්සූර් ඉඳන් කිව්වා එහෙමනම් බලමු අපි ආණ්ඩුව ගෙනියන්නේ කියලා. එතකොට මම මේ වෙලාවේ කිව්වා අයිසේ මට මේ ඇමතිකම ලොකුකමක් නැහැ ලොකු නැහැ. හරි මේ රටේ බුද්ධ ප්‍රතිමාවක් තියන්න අයිතියක් නැත්තම් හරි මට මේ කේමල් ඇමතිකම වැඩක් නැහැ. ඒකට විරුද්ධව මම නැගීටිනවා කියලා. හරි. එතකොට එවැනි මිනිස්සු හිටියයි කියලා හරි ඒ උදවියට එහෙම කටයුතු කරන්න මම ඊට දුන්නේ නැහැ. හැබැයි දයාගමගේ මහත්තයා එතනදී ඉඩ නොදුන්නට
ආණ්ඩුවක් විදිහට ගුරුකර්දයේ සිදුවීම් සිද්ධ වෙනකොට සමහර තැන්වලදී ඒකට පෙනී හිටියේ නැහැ සාධනීය විදිහට. ඒකනේ දකුණු බෞද්ධ ඡන්දවල සමහර නැති. එතන අපි අරගත්තොත් ජනාධිපතිතුමා ඉන්නවා. හරි. එතකොට ආරක්ෂක අමාත්‍යාංශය තියෙනවා. එතකොට ඉදත් ජනාධිපතිතුමාගේ යටතේ තමයි ආරක්ෂක අමාත්‍යාංශය තියෙන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝ හොඳටම දන්නවා. දැන් පාස්කු බෝම්බ සිද්ධිය අරගත්තොත් එහෙම. දැන් පාස්කු බෝම්බ සිද්ධිය ගත්තොත් එහෙම දැන් ওই කොමිෂන් වලින් ඔක්කොම දැන් කතා කරලා ගෙනල්ලා සාක්ෂි විමසනවත් මේ ආණ්ඩුව යටතේ. එතකොට ආරක්ෂක අමාත්‍යාංශය කරන වැඩේ දයාගමකට කරන්න බෑනේ ප්‍රාථමික කර්මාන්ත ඇමති උනේ කියලා. හරි. එතකොට මට කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට යම් කිසි තැනක මොකක් හරි වැරද්දක් වෙනවා නම් හරි. ඒ වැරද්දට ඒ ආරක්ෂක අංශ වලින් තීරණය ගන්න ඒ අදාළ ඇමතිවරයා කටයුතු කරන්න ඕන. හැබැයි ඔබතුමාලගේ ආණ්ඩුවේ සාධනීය මැදිහත් වීමක් නොවුණයි කියන කාරණා ඔබතුමාලා පිළිගන්නවා. සමහර තැන්වල එහෙම දෙයක් වෙලා තියෙනවා නම් හරි. එහෙම වැරද්දක් වෙලා තියෙනවා නම් හරි. නමුත් ඒ හැම තැනකම මොකද අපි ජාතිවාදී විදිහට කටයුතු කරේ නෑ. කිසිම ජාතියකට කරදරයක් වෙන්න කටයුතු කරන්නේ නෑ. මොකද මම මේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට මම හිටියා. එතකොට දැන් ඔය මේ එතනදී ඉතින් ඇත්ත වශයෙන්ම පළාත් සභාව ඇතුලේ අපි මහජාතිය නෙවෙයිනේ අපි සුළු ජාතිය. ඔබතුමා එක් අවස්ථාවක සඳහන් කරලා තිබ්බා ඒ කාරණේ. ඔව් අපි සුළු ජාතිය. එතකොට මේක අපි මේ ජාතික වාදයයි ජාතිවාදයයි කියන්නේ දෙකක්. මම කොළඹ ආනන්ද විද්‍යාලය ඉගෙන ගත්තේ. හරි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ජෙනරල් සරත් ෆොන්සේකා ඉගෙන ගත්තෙත් කොළඹ ආනන්ද විද්‍යාලයේ. සරත් වීරසේකර ඉගෙන ගත්තෙත් කොළඹ ආනන්ද විද්‍යාලයේ. හරි. එතකොට ඔය හමුදාවේ යුද්ධේ දුන්නපු යුද්ධේ දිනන්න අපි අරගත්තොත් එහෙම ඒ යුද ජයග්‍රහණ ඔක්කොම කරපු කට්ටියගේ වැඩි හරියක් ඉගෙන ගත්තේ ආනන්ද විද්‍යාලයෙන්. ඒතර ආනන්ද විද්‍යාලයෙන් අපිට ලැබුණු ඒ ජාතිකත්වයයි හරි ඒ ජාතිකවාදය හරි. එතකොට ඒ ජාතිකත්වයයි ඒ බෞද්ධ පරිසරයයි එක්ක හරි අපි කවදාක්වත් මුස්ලිම් කෙනෙක්ටවත් දෙමළ කෙනෙක්ටවත් අපි වෛර කරන්නේ නැහැ. හරි. ඒ වගේම සිංහල බෞද්ධ කියන තැනට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒ දීලා තියෙන මූලික තැන අනිවාර්යයෙන්ම දෙනවා. දෙන්න ඕන තැන දෙනවා. ඒකට අපි පසුබට වෙන්නේ නැහැ. ඒක මගෙන් නම් සිද්ධ වෙන්නේ නැහැ. මම නම් අනිත් ඒවා ඔක්කොම පස්සට දානවා. ඒ වෙලාවට කවුරු හරි ඒ ගැන කතා කරන්න આવොත් එහෙම හරි. ඒකෙදි කෙලින්ම මම එයාට ටැග් කරනවා. පෙනේ ඉන්නවා. අනිවාර්යෙන්. බෞද්ධයෙක් හැටියට මම බෞද්ධයෙක් කියලා කියන්න හරි. මම ලැජ්ජ වෙන්න ඕනේ නැහැ නේ. කොතනක කෙනෙක් දැන් බෞද්ධයෝ අපි මේ බෞද්ධ රටේ හරි අපි බෞද්ධයෝ නිසා හරි නේ අපි මුස්ලිම් ජාතිකයන්ටද අපි දෙමළ ජාතිකයන්ටද ඒ හැම එක්කෙනෙක්ටම සම අයිතිවාසිකම් දීලා තියෙනවා. හැබැයි ඒ වුණාට දැන් ඔබතුමාලගේ පහුගිය කාල සීමාව තුළ ආණ්ඩුවේ භික්ෂුන් වහන්සේලාට හිරිහැර සිද්ධ වුණානේ. එතකොට දයාගමගේ මහත්තයා පෙනී සිටියේ නෑනේ. නෑ නැත්තේ නෑ. මම හැමතැනකම පෙනී හිටින්න තියෙන අවස්ථාවේ අපි පෙනී හිටියා. ඒකට අපිට අරගත්තෙන් පස්සේ මට කරන්න පුළුවන් දේවල් මම කළා තියෙනවා. ඉතින් මට කරන්න පුළුවන් දෙයක් නෑ මේ බෞද්ධ ස්වාමින් වහන්සේලා හැම එක්කෙනෙක්ම අරගත්තෙන් පස්සේ අපේ රටේ නීතියක් තියෙනවානේ. අපි ඒ නීතියට අපි ගරු කරන්න ඕනේ. එහෙම නැතුව මේ නීතියෙන් පිට ස්වාමින් වහන්සේ කෙනෙක් වුණත් කවුරු වුණත් හැම කෙනෙක්ම නීතියට ගරු කරන්න ඕනේ. ඉතින් ඒකේ මේ මම මෙතන කතා කරන්න කැමති නැහැ මේ අපේ ස්වාමින් වහන්සේලාට විරුද්ධව. ඒක නිසා මම වචනයක්වත් ඒකට කියන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී මේ සමහර වෙලාවට අපේ ස්වාමින් වහන්සේලා නීතිය අතර ගන්න හදනවා නම් ඒක වැරදි. දයාගමගේ මහත්තයා ඔබතුමා සඳහන් කරනවා ඔබතුමාලා යහපාලන ආණ්ඩුවකට මුල් කාලවක වන 2016 ජනවාරි 26 වෙනිදා. ඔබ සඳහන් කරන එක් තැනකදී එජාපේ ප්‍රතිපත්ති විනාශ කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා පිටින් ආපු අයට. ඔබතුමාලා අද පක්ෂයේ පත් වෙලා තියෙන තත්වයට පක්ෂයට පිටින් ආපු අය කරපු යම් යම් බලපෑම් යම් යම් ක්‍රියාකාරකම් බලපෑවද? මම එහෙමම කියන්නේ නෑ. පිටින් අයට වඩා අපේ ඇතුළේම අය තමයි
පක්ෂය විනාශ කරේ කියන එකයි මම විශ්වාස කරන්නේ. මොකද හැමතිස්සෙම සුළු ජාතීන්ට එකතු විය හැකි පක්ෂයක් අවශ්‍ය වෙනවා. එතකොට එතනදී අපි අපේ පක්ෂයේ ඉන්න කට්ටිය කරපු වැරදි නිසා අපේ පක්ෂයට මේ තත්ත්වය උදා වුණා මිසක්. මොකද අපේ පක්ෂයේ පක්ෂයක් හැටියට හිතන්නේ නැතුව තමන්ගේ තානාන්තර ගැන හිතලා තමයි කෙලවගත්තේ කියන එක තමයි මම හිතන්නේ. පිටින් ආපුව එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගන්න දරපු උත්සාහයක් දැක්කේ නැහැ. එහෙමත් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් නෙවෙයි අද එක්සත් ජාතික පක්ෂයට අත් වෙලා තියෙන්නේ. ඒකත් එක් ප්‍රතිඵලයක් කියලා මට කියන්න පුළුවන්. හැබැයි ඒ ඇවිල්ලා මේ මුස්ලිම් පක්ෂවත් දෙමළ පක්ෂවත් නෙවෙයි. ඔබතුමා ගොඩක් පරිස්සම් වෙනවා. අපිට කෙටි විරාමයකට අවසර දෙන විරාමෙන් පස්සේ යාලි තීරණයත් එක්ක මුණ ගැහෙමු. වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස යළිත් තීරණය. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මැතිතුමන් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නේ. දයාගමගේ මැතිතුමනි මේ ඔබතුමාගේ පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් පක්ෂෙන් වෙන් වෙලා ගියපු සජිත් ප්‍රේමදාස පාර්ශවයේ යලි එක්සත් ජාතික පක්ෂයේ සමගින් එකතු වීම පිළිබඳව යම් අදහස් හුමාරු කර ගැනීමක් සිද්ධ වෙනවා. තිස්සතනායක මැතිතුමා සඳහන් කළා අපි කැමති එක්සත් ජාතික පක්ෂයේ සමගින් බද්ධ වෙන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ විදිහට ඔබතුමාලගේ අභ්‍යන්තර වෙන සාකච්ඡාව මොකද්ද ඒකබද්ධ වීම සම්බන්ධයෙන්? ඒ කියන්නේ මොනවද තම කතා කළේ නේ. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න හැම කෙනෙක්ගේම අදහස තමයි එක්සත් ජාතික පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කිරීම. එතකොට ගිය කන්ටිය එකතු කර ගැනීම සම්බන්ධයෙන් එතනදී අවධානයක් යොමු වෙන්නේ නැහැ ඔබතුමාලගේ. ඉතින් ඒක වෙනම පක්ෂයක් නේ දැන්. ඒක අපිට පස්සේ බලන්න පුළුවන් මැතිවරණයකදී. නමුත් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ දැන් ඡන්ද ලක්ෂ 30ක් මැතිවරණේ ඒ කියන්නේ අපි ගිහිල්ලා නැහැ ඡන්ද පොළට. එතකොට මේ පාක්ෂිකයෝ අපි නැවත ප්‍රතිසංවිධානය කරලා අපි පක්ෂය ඇතුළට ගන්න ඕනේ. ක්‍රියාකාරීන් හැටියට අපි ඒ කට්ටියව අපි එකතු කරගන්න ඕනේ. ඔබතුමාලා මේ වෙනකොට අර ගියපු නැති ලක්ෂ 30 යලි ඡන්ද පොළකට ගෙන්න ගන්න පළාත් සභා මැතිවරණ ඉදිරියේදී තිබ්බොත් ඊට වැඩ පිළිවෙල මොකක්ද? ඔබතුමා මාව නායකයා කරන්න. එතන මම එක් කරන්නම්කෝ. හරි. අපි වෙන කතාවකට යන්න. ඒ කියන්නේ ඔබතුමාට දැන් නෑ හරි. දැන් ඒක තමයි මම කිව්වේ එක්සත් ජාතික පක්ෂේ නායකයා වුණොත් එහෙම හරි. ඊට පස්සේ මම එක් ගැන කතා කරන්නම්. නැත්තම් කවුරු හරි නායකයා වෙන එක්කෙනාගේ වගකීමනේ ඒක. ඒක මට මෙතනදී කතා කරන්න බෑනේ. මම එක්සත් ජාතික පක්ෂේ නායකයා වුණොත් නායකයා වුණාට පස්සේ මම මේ වැඩ පිළිවෙල කරන්නම්. අපි දැන් කතා කරන්න ඕනේ දැන් එක්සත් ජාතික පක්ෂ ගැන නෙවෙයි. අපේ රටේ දැන් මෙහිමයි. අපේ රටේ අද අපේ රටේ දැවෙන ප්‍රශ්න මොනවද? හරිද? දැනට අපි අරගත්තොත් එහෙම අපේ රටේ දැවෙන ප්‍රශ්න තියෙනවනේ ආර්ථිකය පිළිබඳව. හරි. එතකොට කොහොමද අපේ මේ රටේ ආර්ථිකය කොට ගන්නේ? හරි. දැන් දයාගමගේ කියන්නේ හරි දේශපාලකයෙක් විතරක් නෙවෙයි. ඒතර මම දකින්නේ අද මේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් අපි ඔක්කොම එකතු වෙලා කොහොමද මේ රට ගොඩ ගන්න කියලා. 7.3ක ආර්ථික වර්ධන වේගයක් තිබුණු රට ඔබතුමාලා බාල දෙනකොට 2.3ට ආර්ථික වර්ධන වේගය පහත වැටලා තිබුණා නම් යලි ඔබතුමාලට ආර්ථිකයක් ගැන කතා කරන්න පුළුවන්ද කියලා හයි කෙනෙක්. රීඩන් 6ට තිබුණු ආර්ථිකය 2002 දී අරගෙන ඉවර වෙලා ඒක ධන 6ක ආර්ථිකයක් බවට අවුරුදු 2කමාරකදී පත් කරපු ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂය කියන්නේ. ඒ වගේම ආර්ථික වර්ධන වේගයෙන් විතරක් ඔක්කොම මනින්න පුළුවන් කමක් නැහැනේ. ඔබ ඒ කියන වර්ධනය ගන්නකොට එක්සත් ජාතික පක්ෂයේ මෙහෙම බෙදීමක් තිබුණා සියලු කණ්ඩායම් එකතු වෙලා හිටියා. දැන් ඔබතුමාලාගේ එක්සත් ජාතික පක්ෂයේ මේ වෙනකොට ඉන්නේ එක മന്ത്രിතුමයි. ඉතින් අපි කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන එකක් ගැන නෙවෙයිනේ. දැන් ආණ්ඩුවක් තියෙනවනේ. දැන් ජනතාව එක්සත් ජාතික පක්ෂයේ කරපු වැරදි නිසා එක්සත් ජාතික පක්ෂයේ කරපු වැඩපිළිවෙල හරි දැන් අපි 2015 අපි රට බාර ගන්නකොට රට විශාල ණයගොඩක පැල්ලිලා තිබුණේ. දැන් එතකොට දැන් මේ පාර මැතිවරණයේදී 3න් 2ක බලයක් ඉල්ලුවානේ. එතකොට එදත් 2010
යුද ජයග්‍රහණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට 3න් 2ක බලයක් හම්බුනේ නැහැ. හැබැයි එතුමා 3න් 2 බලය හදාගත්තා. හදාගෙන එතුමා 18 වෙනි සංශෝධනය තුලින් එතුමා ඒක වෙනස් කරගත්තා. ජනාධිපතිවරයාට 3 පාරක් ඉල්ලන්න පුළුවන් වරමුකුත් ලබා ගත්තා. එතකොට වින දේවල් වෙනස් කරේ නැහැ. දැන් අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එදා හොඳ නැත්තම් එදා 3න් 2ක් තිබුණු අවස්ථාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගන්න තිබුණා. Tamanට ඒ රටට හොඳ ආකාරයට. නමුත් එදා ඒක වෙනස් කරගත්තේ නැහැ. එදා වෙනස් කරගත්තේ 3 වෙනි වාරෙටත් Tamanට ඉල්ල ගන්න පුළුවන් එක තමයි වෙනස් කරගත්තේ. එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවයි කියලා තමයි චන්ද්‍රිකා පණ්ඩාරනායක මැතිණිය දෙපාරක් පත් වුණේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙපාරක් හිටියා. එතකොට 3න් 2ක බලයක් එතුමා හදාගත්තා. හැබැයි එතුමාට අවුරුදු 2ක් තියෙද්දි 2015 දී එතුමා මැතිවරණයකට ගියා. හැබැයි එතනදී වෙච්ච වැරද්ද කරන ඔබතුමාට ආණ්ඩුවේ බලය ලබා දෙන ජනතාව. හැබැයි එතනදී ඔබතුමා නිවැරදිව ක්‍රියාත්මක නොවෙච්ච නිසානේ මෙවර 78 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ කවදාවත් ප්‍රාර්ථනා නොකරපු සහ ඉඩසක් නොතිබ්බ 3න් 2 බලයක් දෙන්නේ. අපි ක්‍රියා කරාද නැද්ද කියන එක මම හිතන්නේ මාධ්‍ය තුලින් අපිට ජනතාවට එක පැත්තකින් හරියට දෙන්න බැරි වුණා. නමුත් ඒ අවස්ථාවේ රට තිබුණු තත්ත්වය අද වෙනකොට ගොඩක් කට්ටියට මතක නැහැ. එදා ගත්තොත් ඔය ආර්ථික වර්ධන වේගය ගැන කතා කරාට එදා අපේ 2005 දී ගත්තොත් එහෙම අපේ අපනයන ආර්ථිකයේ 38%ක් ඒක 2015 වෙනකොට 2014 අන්තිම වෙනකොට ඒක 112ට වැටුණා. එතකොට 38%කට තිබුණු අපනයන ආර්ථිකයේ 12%කට වැටෙනකොට එතකොට එතනින්ම තේරෙනවා රට කොහෙටද ගිහිල්ලා තියෙන්නේ කියලා. දැන් අපේ රට දියුණු වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ රටේ වෙළඳපොළ හරි පොඩි. ඊටමත් කුඩා වෙළඳපොළක් තියෙනවා. එතකොට අපි නිෂ්පාදන අනිවාර්යයෙන්ම අපි අපනයනය කරන්න ඕනේ. දැනටත් අපි අරගත්තොත් එහෙම දැන් අපේ ආනයනයට අපිට ඩොලර් බිලියන 20ක් යනකොට අපනයනෙන් අපිට ලැබෙන්නේ ඩොලර් මිලියන 11ක් විතර. එතකොට ඉතුරු ඩොලර් බිලියන 9 අපි හොයාගන්නේ කොහොමද? තව ආණ්ඩුව පවත්වාගෙන යන්න. එතකොට රට පවත්වාගෙන යන්න. අනිකුත් ආයෝජන කරන්න. එතකොට මේ මුදල් ටික හොයාගන්නේ කොහොමද? අපි ණය ගෙවන්න අවශ්‍ය කරන මුදල් ටික. එතකොට දැනටත් අපේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ පිට රටවල් වලට ගිහිල්ලා මැද පෙරදිග කොරියාවේ, ජපානයේ, ඉතාලියේ ඒ වගේ රටවල් වලට ගිහිල්ලා අපේ මිනිස්සු රැකියාව කරලා අපිට ඩොලර් බිලියන 7.2ක් ලැබෙනවා. ඒකට අමතරව අපි අරගත්තොත් එහෙම සංචාරක ව්‍යාපාරය. හැබැයි දැන් ඔබතුමා ඔය කියන කාරණාත් එක්ක වර්තමාන ආණ්ඩුවේ වෙන දිශානතියක් තියෙනවනේ ආර්ථිකයේ හැසිරීම සම්බන්ධයෙන්. ඔබතුමා ඒ ආර්ථික හැසිරීම ක්‍රමවේදය නිරීක්ෂණය කරන්න නැති. ඔබතුමාගේ අදහස මොකක්ද ඒ සම්බන්ධයෙන්? මොකක්ද දිශානතිය කියලා මට ඔබතුමා පහදලා දෙන්න. මේ වෙනකොට ඔබතුමාලා ඔය සඳහන් කරපු විදිහට අපනයන ආදායම වැඩි කිරීම වෙනුවෙන් දේශීය නිෂ්පාදන වර්ධනය කිරීම වෙනුවෙන් නව ආයෝජන ගැනීම වෙනුවෙන් ආර්ථික කලාප හඳුන්වලා දෙනවා. ඔබතුමාලා කාලෙත් ආර්ථික කලාප 47ක් සම්බන්ධයෙන් කතා කළා. කිසි දෙයක් ඉදිරි ඔබතුමාලා දැන් මෙහිමයි. ඔබතුමා කතා කරේ 2015 මොනවද කරේ කියන ප්‍රශ්නේ. ඒතර මේ ප්‍රශ්නේ අපි අරගත්තොත් එහෙම 2015 වෙනකොට අපේ රටේ අපේ ආණ්ඩුවේ ආදායම තිබුණේ අපිට පොලියවත් ගෙවා ගන්න බැරි තත්ත්වයක. අපිට වාරික ගෙවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒතර අපිට ණය ගන්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. ඒතකොට අන්තිම අවස්ථාවල් වලදී අපි ණය අරගත්තේ 9.5ක පොලියට ඩොලර් මිලියන 500ක් NSB එක මාර්ගයෙන් තමයි ආණ්ඩුව ගත්තේ. එතකොට මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම ආණ්ඩුව ඉතා අමාරු තත්ත්වකින් ගියේ. මොකද ණය වාරික ගෙවන්න වෙනවා. 2015 පස්සේ තමයි ණය වාරික ගෙවන්න තිබුණේ. එතකොට අපි ආණ්ඩුව අරගෙන අපි ණය වාරික ඔක්කොම ගෙව්වා. එතකොට අපි ආණ්ඩුවේ ආදායම් වැඩි කරගත්තා ණය වාරික ගෙවන්නත් පුළුවන් තත්ත්වෙට. එතකොට ඒ වගේම අපිට පුළුවන් වුණා
සංවර්ධනයත් විශාල වශයෙන් කරන්න. එතකොට අපි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අපි වැඩි කරා. එතකොට ඒ වගේම අපි ණය ගෙවන්න පටන් අරගත්තා. ඔබතුමා කිව්වට දැන් මගේ අමාත්‍යාංශය තුලින් විතරක් අරගත්තොත් එහෙම මගේ අමාත්‍යාංශය තුලින් පැල ගත්තොත් මම හරියටම කෝටි 10ක් මම බෙදලා දීලා තියෙනවා. හැබැයි ඒ වුණාට දයාගමගේ මාර්ගයෙන් අද බලන්නකො ඔබතුමා ටීජර්සි අඹ ගත්තොත් එහෙම එදා රුපියල් 650ට 700ට තිබ්බ අඹ අද වෙනකොට වෙළඳ පොලේ රුපියල් 250ට ගන්න පුළුවන්. 200ට ගන්න පුළුවන් කිලෝ එකක්. ඔව් දැන් ඔච්චර දේවල් කරලා අඩුම ගානේ දයාගමගේ මාත්‍යාටවත් පාර්ලිමේන්තුවට වරම් දෙන්නේ නැහැ නේ ජනතාව. ඒක හරි ඉතින්. ඒකේ මොකක් හරි අපේ වැරද්දක් තියෙනවානේ. ඒක ගැන අපි වෙනම කල්පනා අන්නේ වැරද්ද තමයි මම ඔබතුමාගේ යලි යලි විමසන්නේ. ඒක ගැන අවශ්‍ය වැඩක් නැහැනේ. දැන් මේ ආණ්ඩුවට අපි හොඳ නැති නිසා ජනාධිපතිතුමා පත් කරගත්තා. ඔව්. එතුමාට ලක්ෂ 69ක් ඡන්දෙ දුන්නා. එතකොට ඊට පස්සේ අද පාර්ලිමේන්තුවේ සීට් 145ක් තියෙනවා. එතකොට 3න් 2ක බලයකුත් තියෙනවා. හදාගන්න පුළුවන්. එතකොට ඒ අනුව 3න් 2ක් දුන්නේ නැත්නම් 3න් 2 ඡන්දයක් ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් පුළුවන්. එතකොට හැම බලයක්ම තියෙනවා. එතකොට දැන් වෙනකොට දැන් අපි ගත්තොත් MCC ගිවිසුම අවලංගු කරනවා කියලා කිව්වා. හරි. එතකොට පෝට් එක ගත්තොත් එහෙම පෝට් එක ඒක ඉන්දියාවට දෙන එක නවත්තනවා කිව්වා. ඊළඟට අර MCC ගිවිසුමෙන් කොරිඩෝවක් යනවා කියලා තිබ්බනේ. ඒක නවත්තනවා කියලා කිව්වා. එතකොට ඊළඟට කිව්වා දැන් උපාධිධාරීන් ඔක්කොටම රැකියාව දෙනවා කියලා කිව්වා. තව ලක්ෂයකට අපොස සාමාන්‍ය පෙළ විභාගේ පාස් නැති කට්ටිය ලක්ෂයකට රැකියාවල් දෙනවා කියලා කිව්වා. එතකොට දැන් අපේ රජයේ කාලේ දැන් මම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මම අපනයනේ වැඩි කරා. මම අගේ දාමේ වැඩි කරා. මම පැල 10 කෝටියක් හිටෙව්වා. ඒවැ පළදා වෙන්න පටන් ගන්නේ දැන්. ඊළඟට මට අමාත්‍යාංශයට මුදල් ලැබුණේ මට ඇත්තටම ඇමතිකම හම්බුනේ මේ මම මෙච්චර පක්ෂයට වැඩ කරත් මේ මට බෝඩ් ලෑල්ලක් විතරයි හම්බුනේ. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේත් එක්ක අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලැබුණා බෝඩ් ලෑල්ලක්. හැබැයි මට පුළුවන් වුණා අවුරුදු 2කමාරක් යනකොට කෘෂිකර්ම අමාත්‍යාංශයේ 36000ක් ඉන්නවා. ඒතර මට අපේ අමාත්‍යාංශයට මට හම්බුනේ 87 දෙනයි 57 දෙනෙක් අරගෙන මම කෘෂිකර්ම අමාත්‍යාංශයට වැඩි යමක් ආර්ථිකයට එකතු කරා. ඒතර මේ මට කරන්න පුළුවන් දේ මම උපරිමයෙන්ම කරා. ඒතර අපේ ආණ්ඩුවේ සමහර තැන් අපිට වැරදුණු තැන් තියෙනවා. ඒක නිසා තමයි ඒක නිසා තමයි දැන් මහා බැංකුව කැඩුවනේ. දැන් ඔය කියන විදිහට දැන් මේ මහා බැංකුව හොරු ටික මේ ආණ්ඩුව අල්ලන්න ඕන. හරි. එතකොට 2009න් දැන් අපි ව්‍යවහාරික වාර්තාව ගත්තොත් මේ ප්‍රශ්නේ 2009 ඉඳන්ම සිද්ධ වෙලා තියෙනවනේ. ඒ ඔබතුමාලගේ ආණ්ඩු කාලේ ඔවුන්ට දඬුවමක් දුන්නේ නැහැ නේ. ඒක තමයි. ඒක නිසානේ දැන් අපි අයින් කරේ. දැන් මේ ආණ්ඩුවපත් උනේ ඔක්කොම හොරු ටික අල්ලන්නනේ. එතකොට හැබැයි ඔබතුමාලගේ ආණ්ඩුව පත් කරගන්න නැත්නම් ඔබතුමාලා එහෙම අල්ලන්නේ. ඒක තමයි. දැන් අපේ ආණ්ඩු කාලේ ඒක කරේ නෑනේ. හරි පොලිසිය ස්වයන්ව සාධාරණයක් අපේක්ෂා කරනවද ඔබතුමාලා බලය තියෙන කාලේ කරන්න බැරි දෙයක් තව ආණ්ඩුවකින් කරන්න කියලා ඔබතුමාලට බල කරන්නේ. නෑ මෙහෙමයි. දැන් අපි අරගත්තොත් එහෙම මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසියනේ. අපි අරගත්තොත් ආණ්ඩුවක් අරගත්තා කියලා නීතිය අතට අරගෙන අපිට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි FCID නිර්මාණය කළ ඔබතුමාලා මේ බලපෑම කරා කියන කාරණේ චෝදනාවක් තියෙනවා. ඒකට යටත් තීන්ත කට්ටිය ඉන්නවනේ චෝදනාවල් තියෙනවා. එතකොට ඒකේ චෝදනාවල් තියෙනවා. එතකොට චෝදනාවල් තිබ්බත් FCD එක තියෙන්නේ පොලිසිය යටතේනේ. FCD එක තියෙන්නේ මන්ත්‍රී කේන්ද්‍ර කරගෙන අගමැතිවරයාගේ ඒ චෝදනාවල්නේ. ඒකට තව කොමිසමක් දාන්න පුළුවන්නේ. ඒක හොයාගන්න ඒ කට්ටියත් එක්ක. මොකද මම දන්නේ නැහනේ. ඔක ඔබතුමා ඔය FCID එක ගැන මගෙන් අහනවා නම් හරි එක්සත් ජාතික පක්ෂයේ නේද මම මගේ කැබිනට් ඇමතිවරයා නෑ ඒ කැබිනට් එකට එන්නෙත් නෑ ඒවා ඊළඟට ඒවා
ගැන මේ මට කතා කරන්න මගේ ප්‍රශ්නයකට මට ඒකට උත්තර දෙන්න බෑ. ඒතකොට ඒක නිසා ඒව ඔබතුමාලා දෙන චෝදනාවල්නේ. ඉතින් අපි වැරද්දක් කරලා තියෙනවා නම් අපේ ආණ්ඩුව වැරද්දක් කරලා තියෙනවා නම් ඒ වැරද්ද කරලා තියෙන කණ්ඩායම අල්ලගෙන දඬුවම් කරන්න. මම වැරද්දක් කරලා තියෙනවා නම් මාව අල්ලගෙන මට දඬුවම් කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් අපි මේ ආණ්ඩුවට ජනතාව බලය දීලා තියෙනවා. ඒතකොට වැරදි කරපු කට්ටිය අල්ලලා ඒ කට්ටියට දඬුවම් දෙන්න ඕනේ. එච්චරයි. අපේ කට්ටිය අපේ කාලේ දඬුවම් නොදීපු එකේ වැරද්දනේ තියෙන්නේ. දැන් ඒතකොට මේ කාලේ ඒ වැරදි කරයි කියලා අපි කතා කරලා වැඩක් නැහැ නේ. මේ පැත්තේ ඉන්න එක ඒ පැත්තේ කාට හොරා කියනවා. පාර්ලිමේන්තු. ඒ පැත්තේ කා කියනවා මේ පැත්තේ කාට හොරා කියලා. දැන් මිනිස්සු ඔක්කොම හිතාගෙන ඉන්නේ මේ කවුරු හරි එක්ක පාර්ලිමේන්තුවට යනවා නම් මුන් ඔක්කොම හොරගම් කරන්න තමයි පාර්ලිමේන්තුවට යන්නේ කියලා. ඒ තත්ත්වෙට වැටලා තියෙන්නේ. හරි. ඉතින් ඒක නිසා දයාගමගේ අහන්නේ දැන් ඔබතුමත් අහන්නේ හරි මේ මම කැබිනට් ඇමතිවරයෙක් වුණා කියලා මට හොරා පොලිස් කරන්න බෑනේ. දැන් අපේ අමාත්‍යාංශයෙන් මොකක් හරි ප්‍රශ්නයක් හරි මොකක් හරි වැරද්දක් වුණත් මටත් කරන්න පුළුවන් පොලිසියට දන්නන එක. දැන් පහුගිය දවස්වල මටත් චෝදනාවක් ආවනේ. මේ එක මන්ත්‍රීවරයෙක් අර කවුද මේ අර සොයිසා කියලා මන්ත්‍රීවරයෙක් හිටියේ රත්නපුර පැත්තේ. මේ මොන රංජිත් සොයිසා කියලා. දවසක් මේ මාධ්‍ය සාකච්ඡාවකදී ඉඳන් කො මේ මට ඉඳන් කො ගම්බිරිස් මේම පිටරටින් ගම්බිරිස් ගේනවා කියලා ඒ හොරකම කරන්නේ මම කියලා කිව්වා මට. ප්‍රතිඅපනයනය කරන්න. හරි. ඔය මට දීලා තියෙන්නේ මගේ අමාත්‍යාංශයට තියෙන ගම්බිරිස් වගා කරන්න. ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන් ඔබතුමා කටයුතු කරේ නැහැ මැදිහත්. දැන් අපි ගත්තොත් මට තිබුණේ වගා කරන්න. ඒකත් තියෙන්නේ මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. එතකොට ට්‍රේඩ් මිනිස්ට්‍රි එක තියෙනවා. රිෂාඩ් බදුදීන් ඇමතිතුමාට තමයි ගේන එකයි ප්‍රතිඅපනයනය කරන්නයි තිබුණේ. හරිද? එතකොට කස්ටම් එක තියෙන්නේ මුදල් ඇමතිතුමාගේ යටතේ. හරි. එතකොට ඊළඟට ගත්තයින් පස්සේ කෘෂිකර්ම ඇමතිතුමාගේ යටතේ තමයි තියෙන්නේ ක්වොරන්ටයින් එක. හරි. එතකොට මම ඇමති වුණයි කියලා ගම්බිරිස් වගා කරන එක මට දීලා තිබ්බයි කියලා. හරි. මට ප්‍රතිඅපනයනය අයිතිත් නැහැ. මේ මොකක්වත් අයිතිත් නැහැ. එතකොට කෙසේ වෙතත් දැන් ලෝක වෙළඳ පොලේ ගම්බිරිස් මිල එකපාරටම ඩොලර් 12500ට තිබිලා ඉවර වෙලා මේක එකපාරටම ඩොලර් 4500ට වැටුණා. හරි. එතකොට මිල අඩු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට මට කරන්න පුළුවන් එකම දේ තමයි මම කල්පනා කරා අපේ රටේ අගේ දාමේ වැඩි කරන්න. මොකද ගම්බිරිස් ගත්තොත් අපි ගෝනි කරලා ඉන්දියාවට අරිනවා. කුරුඳු ගත්තොත් අපි බේල් කරලා මෙක්සිකෝවට අරිනවා. එතකොට මම කරේ මට මට කැබිනට් ඇමති කියලා ඉවර වෙලා මට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේවත් මුදල් ඇමතිවත් මට සල්ලි දුන්නේ නැහැ. මම බොහොම අමාරුවෙන් ලෝක බැංකුව ව්‍යාපෘතියක් හොයාගෙන මම මිනිස්සුන්ට උදව් කරන්න මම අපේ රටේ දේශීය ව්‍යාපාරිකයන්ට මම වෙනම ඒගොල්ලන්ගේ ව්‍යාපාර පටන් අරගන්න ග්‍රාන්ට් එකක් දෙන්න මම ලෑස්ති කරා. දැන් අද වෙනකොට ඒ ග්‍රාන්ට් එක අරගෙන මම හිතන්නේ කම්පනීස් 450 500ක් විතර දැන් වැඩ පටන් අරගෙන තියෙනවා. එතකොට ඒක තුල අපිට කරන්න පුළුවන් අපේ අගේ දාමේ වැඩි කරලා අපි අපනයනය කරනකොට වගාකරුවට වැඩි මිලක් දෙන්න පුළුවන්. දැන් පෞගිය කාලේ ජනාධිපතිවරණයේදී කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වුණ ගමන්ම ගම්බිරිස් වලට රුපියල් 1400ක් ගෙවනවා කියලා. හරි කිව්වා 1400ක් ගෙවන්න ඕනේ නැහැ. දැන් පහුගිය කාලේ දැන් මම ඇමතිවරයා හැටියට මම දැක්කා දැන් අපි වී මිල ස්ථාවර කරන්න අපි වී ඒ කියන්නේ ගොයන් කපන කාලෙට අපි ආණ්ඩුවට ස්ථාවර මිලක් දීලා වී වලට රුපියල් 50 නම් අපි වී මිලදී ගන්නවා. එතකොට අපි කවදාක්වත් ආණ්ඩුවක් හැටියට 107කට වඩා අපි මිලදී අරගෙන නැහැ. ඒ කියන්නේ අපේ නිෂ්පාදනයේ 104යි අපි මිලදී ගන්න. හැබැයි ආණ්ඩුව එහෙම මිලදී ගන්න පටන් අරගත්තම ඒතර පුද්ගලික වෙළෙන්දෝ ඊට වඩා 750ක් රුපියලක් වැඩියෙන් මිලදීලා අරගෙන අපි ගොවියා ආරක්ෂා කරනවා. ඒතර ඒ වගේම ගම්බිරිස් ගොවියා ආරක්ෂා කරන්න බොහොම අමාරුවෙන් මංගල ඇමතිතුමත් එක්ක එදා හිටියේ මුදල් ඇමතිතුමා රණ්ඩු කළා මම මිලියන 600ක් අප්‍රූව් කරගත්තා. මිලියන 600ක් මම කැබිනට් අනුමැතිය ලබා ගත්තා. ගම්බිරිස් අස්වැන්න එනකොට ගම්බිරිස් ගොවියාගෙන් රුපියල් 800කට 870ක් වෙනකම් අපි මිල දීලා ගන්න. එතකොට දැන් පහුගිය දවස්වල අමු ගම්බිරිස් ගියේ රුපියල් 120යි 140යි. එතකොට
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා. එතකොට පතිරණ මහත්තයා පතිරණ මැතිතුමා තමයි ඇමතිතුමා. හරි. එතකොට නමුත් ආණ්ඩුව අපොහොසත් වුණා ගම්බිරිස් ගොවියට අර රුපියල් 120ට 148ට ගෙවන්න. අර මම කියන්නේ 1400ක් ගෙවන්න එපා. ගෙවන්න බෑ. නමුත් රජයක් හැටියට අර මම ඇමතිවරයා හැටියට ගත්ත වෑයම බොහොම අමාරුවෙන් ඒක කරලා ඉවර වෙලා ඒක මිලදී ගත්තා නම් අපිට ගොවිය ආරක්ෂා කරන්න පුළුවන්. මොකද මම පැල දීලා විශාල ප්‍රමාණයක් හැදුවා. ඒතර අද වෙනකොට දැන් මේ අවුරුද්දේ ඉඳන් නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය විශාල ප්‍රමාණයක් වැඩි වෙනවා. ගම්බිරිස් විතරක් නෙවෙයි ගම්බිරිස් වැඩි වෙනවා, කුරුඳු වැඩි වෙනවා. එතකොට ඊළඟට ටීජර්සි අඹ විතරක් අපි පැල මම හිතන්නේ ලක්ෂ 30 ගාණක් විතර අපි බෙදලා දුන්නා. එතකොට ඔක්කොම පැල ගත්තොත් මිලියන 100ක් කෝටි 10ක්. හරි. එතකොට මේවෙන් 50% පැල වුණත් මං හිතන්නේ 100න් පැල වෙනවා කියලා මං කියන්නේ 50% පැල වුණත් විශාල අස්වැන්නක් ලැබෙනවා. එතකොට මේ අස්වැන්නත් එක්කලා අද අපි රජයක් හැටියට අපි කල්පනා කරන්න ඕනේ කොහොමද අපි අගේ දාමේ වැඩි කරලා මේ ටික අපනයනය කරන්නේ. එතකොට ඒ සඳහා වන වැඩපිළිවෙලක් කියනවනේ දැන්. කතා කරනවා. ඒ සඳහා වෙනවා අග එකතු කරමු. නෑ මම ආණ්ඩුවට පොඩකින් මං ආණ්ඩුවට දොස් කියන්න ලෑස්ති නෑ. මම ඔබතුමා කතා කරන විදිහට මම ආණ්ඩුවට දොස් කියන්න ලෑස්ති නෑ. හරිද? ඔබතුමා ඇහුවේ අපේ ආණ්ඩුව මොනවද කරේ? එතකොට අපි මගේ අමාත්‍යාංශයේ යටතේ කරපු දේවල් මම කිව්වේ මං සැලසුම් කරා. හරි කෘෂි අධිකලාප 23ක් හදන්න. ඇල්පිටියේ අපි පටන් අරගත්තා. ඒක ඉක්මනට පටන් අරගෙන යන්න පුළුවන් ඇමතිතුමාට. හරි අම්පාරේ මම බොහොම අමාරුවෙන් අවුරුදු 3ක් ගියා මට ඊඩම ගන්න. අම්පාරේක පටන් ගන්න පුළුවන්. ඔව් දැන් දඹුල්ලේ හරි ලග්ගල එකක් අපි පටන් අරගත්තා. ඔව් දැන් දයාගම ගත්තොත් දැන් ඔබතුමාලෝ කරගෙන ගියපු ක්‍රියාවලිය ඒක දිගට කරන්න. දැන් අපි දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම දැන් බතික් වලට කියලා වෙනම ඇමති කෙනෙක් පත් කරන්න. ඔව්. බතික් වලට කියලා. ඒතර මම දයාසිරි ඇමතිතුමාට හරි අනුමගමගේ මැතිණිය කතා කරා. හරි කතා කරලා කිව්වා මොකද මගේ අමාත්‍යාංශය යටතේ හරි අපි බතික් කර්මාන්ත කරුවන්ට අපි වෙනම එක්සිබිෂන් එකක් තියලා අම්පාරේ විතරක් මම බතික් කර්මාන්තයට 1000ක් පුරුදු කරා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ හරි 1000ක් පුරුදු කරා. ඒතර බතික් නිෂ්පාදනය අපි පටන් අරගත්තා. එතකොට දයාසිරි මැතිතුමාට මට උදව් කරන්න පුළුවන්. මම කරගෙන ආපු වැඩපිළිවෙල මගේ විෂන් එක මට දෙන්න පුළුවන්. ඒ කියන්නේ යම් තැනක වෙළඳපොළ දයාගමගේ මහත්තයා ආණ්ඩුවත් එක්ක යම් තැනකදී අනේ නෑ ආණ්ඩුවත් එක්ක මම පාර්ලිමේන්තුවේ නොහිටියත් හරි මේ රටේ අපේ අහිංසක මිනිස්සුන්ගේ ආදායම වැඩි කරන්න ව්‍යාපාරිකයන්ට උදව් කරන්න. මොකද මම දේශපාලනයට එන්නේ ඉස්සෙල්ලා මම සමාජ සේවකයෙක්. මම දේශපාලනයට ගියේ මොකද මම ඇමතිකම් අරගෙන මං 7-5ක්වත් ආණ්ඩුවේ වැටුපක් මගේ ගිණුමකට දාගෙන නැහැ. දයාසරණ පදනමට දාලා ඩීසල් දීමනාව පවා ඒක මම මහ ජනතාවට තමයි දුන්නේ. රජයේ වාහනවත් මං අරගත්තේ නැහැ. වාහන දෙකක් ගන්න පුළුවන් වුණා. එතකොට මිලියන 70 මොකද අපි වාහන වලට බදුවේ දැම්මනේ විශාල වශයෙන්. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ඩොලර් 50000ක්. එතකොට ලක්ෂ 75කට තිබුණු වාහනේට අපි බද්ද එකතු කරාම කවුරු හරි වාහනයක් ගන්නවා නම් ඒකට ලක්ෂ 350ක් 400ක් ගෙවන්න ඕනේ. එතකොට එදා අපි බදු ගැහුවේ දුප්පත් මිනිස්සුන්ට නෙමෙයි. බදු ගැහුවේ සල්ලි තියෙන මිනිස්සුන්ට. එතකොට ආණ්ඩුවත් ඒක ගෙවන්න ඕනේ. හරි. දැන් ගිය ආණ්ඩුවෙන් වාහන ගේනකොට තීරු බදු නැතුව ගෙනාවේ. නමුත් අපේ ආණ්ඩුව තීරු බදු ගැහුවා. අපේ අමාත්‍යාංශයට වාහනයක් ගත්තා තීරු බදු ගැහුවා. එතකොට අර ලක්ෂ 75 වාහනයට ගෙවන්න ඕනේ ලක්ෂ 350ක්. මං ගත්තේ නැහැ. මං පාවිච්චි කරේ මගේ පුද්ගලික වාහන. හැබැයි ඔබතුමා ආණ්ඩුවේ ව්‍යාපෘති ගත්තා ඔබතුමා සිද්ධ කරා. මම නම් ගත්තේ නැහැ. ඔබතුමාලාට මම පටන් අරගත්ත දැන් මම 1984 දයා කන්ස්ට්‍රක්ෂන් ආයතනය පටන් ගත්තා. හරි. එතකොට අද ඒ ආයතනයේ අයිතිකරුවා මම නෙවෙයි. හරි. එතකොට ඒකේ අධ්‍යක්ෂකවරයෙක්
නොවුනත් දැන් මේ ආයතනය පවත්වාගෙන යන්න ඕනේ. දැන් මේ ආයතනය දැන් ඔබතුමා වැඩ කරන්නේ රජයේ ආයතනයක. අපි හිතමුකෝ මේ ආයතනේ මම පටන් අරගත්තා කියලා. හරි. ඒතර මම දේශපාලනයට ගියයි කියලා මේ ආයතනේ වහන්න පුළුවන්ද? ඒතර ඔබතුමාගේ රැකියාවට මොකද වෙන්නේ? එතකොට ඔබතුමා කියන්නේ දේශපාලනය කරන කෙනෙක්ට ටීවී channel එකක් තියාගන්න බෑ. ඒක වැරදි. ඒක නිසා ආයතනේ වහන්න ඕනේ. ඒතර ඔබතුමාගේ රස්සාවට මොකද වෙන්නේ? හැබැයි ඔබතුමාලා දේශපාලන බලය පාවිච්චි කරලා රජයේ ව්‍යාපෘති ඔබතුමාලා ලාභී වෙනුවෙන් භාවිතා කරලා නැද්ද? කවදාක්වත් දයාගමගේ දේශපාලන බලය පාවිච්චි කළා කිසිම ව්‍යාපෘතියක් අරගෙන නැහැ. කොටින්ම කිව්වොත් මම දේශපාලනය කරපු නිසා කැලෑ නීතියක් ගෙනල්ලා මගේ සෙවණගල සීරි කර්මාන්ත ආයතනය 2011 ඉඳන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ ගත් ආණ්ඩුවට මම කැබිනට් ඇමතිවරයෙක් හැටියට ඉඳලා දැන් අපේ ආණ්ඩුව කාලෙත් මට ඒක ලැබුණේ නැහැ නේ. ඒක මට ලැබුණේ නැහැ. හරි. එතකොට දැන් මගේ දේශපාලන බලය පාවිච්චි කරලා දැනටත් අයිතිය තියෙන සෙවණගල මට. දයා සමූහ ව්‍යාපාරයට තමයි සෙවණගල කර්මාන්ත ශාලාවේ තියෙන හැම යන්ත්‍රෝපකරණයක්ම අයිති. වාහන තියෙනවා 300 ගාණක්. වාහන 300 ගාණක්. බැංකුවේ ණය මට ඉතුරු කරලා මේ ආයතනය ගත්ත අවුරුදු 2ක් ඇතුළත අපිට වන්දි ගෙවන්න ඕනේ. තාම මේ වන්දියවත් ගෙවලා නැහැ. අපේ ආණ්ඩුවත් අවුරුදු 4මාරක් තිබ්බා. මම කැබිනට් එකේ හිටියා. කැබිනට් එකේ ඉඳන් මට මං ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. අන්න එතනදී මං යලි වෙනවා ඔබතුමා ළඟට. දැන් ඔබතුමා එක තැනකට ගිහලා ඔබතුමාට අමාත්‍යාංශයට දුන්නේ බෝඩ් කැල්ලක් විතරයි කියලා. දැන් ඔබතුමා සඳහන් කරන ඔබතුමාගේ ව්‍යාපාර වලට ඔබතුමාගේ ආණ්ඩුව කාලේ ඔබතුමාට කෙනෙහිලිකම් කළා කියලා. පක්ෂ නායකත්වයේ හම්බුනොත් මම කිව්වේ නෑ කෙනෙහිලිකම් කරා කියලා. දැන් ඔබතුමාට සඳහන් කරනවානේ ඔබතුමාට මම කිව්වේ ඔබතුමා දැන් කතා කරේ රජයේ බලය පාවිච්චි කරලා මම නොඑක් දේවල් කරා කියලා. ඉතින් මම ඔබතුමාට කිව්වේ මම රජයේ ඇමතිවරයෙක් වුණත් මට ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් අරගත්ත රනිල් වික්‍රමසිංහම කිව්වා අපේ ආණ්ඩුව ආපු ගමන් මේක දෙනවා කියලා. ඊට පස්සේ කිව්වා මේකේ ඇක්ට් එක රිපීල් කරනකන් ඉන්නවා කියලා. මං කිව්වා මට සෙවණගල එපා තියාගන්න. මට එපා අයිත් මේක. මට වන්දිය ගෙවන්න. මොකද අපි බැංකුව වලට ගත්ත ණය සමහර බැංකුවල ණය පැටව ගහනවා. හරි. ණය දුන්නම ණය ගෙවුවේ නැත්තම් පොලිය එනවනේ එකතු වෙනවනේ. හරි. එතකොට නමුත් මට ඒකවත් තුනේ නැහැ. හරි. එතකොට මම ආණ්ඩුවට ගියේ මගේ පුද්ගලික වැඩ කරන්න නෙවෙයි. දේශපාලනයට යන්න ඕනේ ව්‍යාපාරිකයෙක් හැටියට පුද්ගලික වැඩ කරන්න. දේශපාලනයෙන් එළියේ හිටියොත් ඕන වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ඒකේ නමුත් මම කවදාකවත් දේශපාලනඥයෝ පස්සේ ගිහිල්ලා නෙමෙයි. ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මගේ මහන්සියෙන් රටේ තියෙන නීතිය අනුව තමයි මම හැම එකම කරලා තියෙන්නේ. ඒක නිසා ඒ නරක නාමේ විතරක් මට ඇඟිලි දික් කරන්න නෑ. දයාගමගේ ව්‍යාපාර කරලා හම්බ කරගත්ත දේවල් පක්ෂ වෙනුවෙන් වියදම් කළාද? වියදම් කරා. තාම වියදම් කරනවා. අවශ්‍ය වුණොත් අවශ්‍යතාවයක් වුණ වෙලාවට වියදම් කරනවා. පක්ෂ වෙනුවෙන් නෙවෙයි. ඒක අපි සාමාන්‍යයෙන් අපි අරගත්තොත් එහෙම ඕනම වෙලාවක අපි ගත්තොත් මොකක් හරි මගේ ගාව සල්ලි තියෙනවා නම් හරි මම මේ දේශපාලන පක්ෂ පැත්තකට දාන්නකෝ. හරි. මම චෛත්‍ය විතරක් මම 130 ගාණක් හදලා තියෙනවා. හරි. හැබැයි මම අර දුටුගැමුණු රජුරෝ වගේ චෛත්‍ය තනියෙන් හදන්න ගියේ නෑ. මම චෛත්‍ය 130 ගාණක් හදන්න මම සිමෙන්ති ටික දුන්නා. හරි. ඒ පැත්තේ ඔබතුමා පුණ්‍ය කර්ම කරන්න කියලා කියමුකෝ. ඔබතුමා පක්ෂය වෙනුවෙන් යම් මුදලක් වේදම් කරන්න ඔබතුමා සූර ව්‍යාපාරිකයෙක්. පක්ෂයක් වෙනුවෙන් මුදලක් වේදම් කරන්න පෙරලා පක්ෂෙන් යමක් ලබා ගැනීමට නෙවෙයිද? පක්ෂය කියන්නේ ස්වේච්ඡා සංවිධානයක් නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ස්වේච්ඡා සංවිධානයක් නේ. අද තමයි මේ දේශපාලනයට යන්නේ මිනිස්සු නොඑක් දේවල් බලාපොරොත්තු වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එහෙම ස්වේච්ඡා සංවිධානයක් උදාහරණයක් විදියට හරි ඉතින් අපේ රටේ ගත්තොත් හරි මේකයි ඔබතුමා ඉස්සෙල්ලාම පළවෙනියෙන් ඔබතුමා තීරුම් අරගන්න හැම පක්ෂයක්ම ස්වේච්ඡා සංවිධානයක්. හැම පක්ෂයක්ම ස්වේච්ඡා සංවිධානයක්. එතකොට අපි පක්ෂයක් හැටියට අපි හදලා ලියාපදිංචි කළා අපි ස්වේච්ඡා සංවිධානයක් හදලා
අපි කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කැමති මිනිස්සු තමයි ඒකට තෝරගන්නේ. නමුත් අද තියෙන දේශපාලන රටාවත් එක්කලා හරි ඒකට බිස්නස් කරන්න කියලා හිතාගෙන මිනිස්සු ඒකට එකතු වෙනවා. හරි. එහෙම නැත්තම් හොරකම් කරන්නයි කියලා හිතාගෙන ඒකට එකතු වෙනවා. හරි. ඒක ඉතින් මේ සමාජ ක්‍රමේ වැරද්ද. නමුත් දැන් එක්සත් ජාතික පක්ෂය ගත්තොත් එහෙම එක්සත් ජාතික පක්ෂයට වැරදුන තැන තමයි හරි මිනිස්සු තෝරලා නොමිනේෂන් නොදුන්නු එක. දැන් අපි අරගත්තොත් එහෙම හැබැයි ඒක අද තියෙන සමාජ තත්ත්වය අනුව හරි අමාරු දෙයක් ඒක කරන්න. හරි. මොකද දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දැන් කරු ජයසූරිය මැතිතුමා මට කතා කරලා කිව්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරනවා මේ පබා මට මතක නෑ නම උපේක්ෂා සර්ණමාල. උපේක්ෂා මේ තරග කරනවා. යාට යාන්ඩුවෙන් අසාධාරණයක් වෙලා තියෙනවා. උපේක්ෂාට මේ පෝස්ටර් ටිකක් ගහලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒ වෙලාවෙම එතුමියට පෝස්ටර් ගහලා දුන්නා. මම ෆොටෝ එකක් එවන්නේ කියලා ඉවර වෙලා එව්වා ගහලා දුන්නා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී එතුමිය මංගාවට ඇවිල්ලා මට තෑන්ක් කරා. මම ඔබතුමිය කවුද කියලා. හරි. මොකද මම වැඩි මේ ඔය නාට්‍ය ආරෝමය බලන්නේ නැති නිසා මම අඳුරන්නේ උපේක්ෂාව. එතකොට මම තමයි මෙහෙම පබා කියන්නේ කියලා ඉවරලා ඔබතුමා මට මෙහෙම පෝස්ටර් ටික ගහලා දුන්නා. ඒකට ස්තුති කරන්න ඕනේ කියලා මට කිව්වා. ඉතින් එතුමිය කරු ජයසූරිය මැතිතුමාට වඩා මනාප ගත්තානේ. එතකොට මිනිස්සු ඡන්දෙ දෙන ක්‍රමය මේක. හරි. එතකොට අද දේශපාලන පක්ෂ ගත්තම වැඩියෙන් මනාප ගන්න පුළුවන් ජනප්‍රිය පුද්ගලයෝ දාලා දානවා. එක්සත් ජාතික පක්ෂයට මෙවර හිටියේ නැද්ද එහෙම අය? මේ පාර ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි දැන් 225ම එපා කියලා කිව්වන් මිනිස්සු. ඉතින් අපි අලුත් කණ්ඩායමක් දැම්මා. හැබැයි ඉතින් අලුත් කට්ටිය 79 ගිහිල්ලා තියෙන්නේ. 225න් පරණ කට්ටිය තමයි ඊට ටික ගිහිල්ලා තියෙන්නේ. අපි එළියේ හිටියත් හැබැයි අලුත් කට්ටිය 79 ගිහිල්ලා තියෙන්නේ. 225න් පරණ කට්ටිය තමයි මිනිස්සු තෝරගෙන තියෙන්නේ. ඉතින් මාධ්‍යෙන් කිව්වනේ 225ම එපා කියලා. ඉතින් අපි හිතුවා 225ම එපා කියපු නිසා අලුත් කට්ටිය වෙඩි තෝරගනී කියලා. නමුත් අලුත් කට්ටිය 79 තෝරගෙන තියෙනවා. එතනද ඔබතුමාලට වැරදුනේ? එහෙම කියන්න බෑ. ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ පාර මැතිවරණේ ගත්තොත් මම කිව්වනේ මේ පාර හොඳ පාඩමක් ඉගෙනන මිනිස්සු. මේ පාඩම අපිට විතරක් නෙවෙයි පොහොට්ටුවටත් එක්ක මේක තීරුම් අරගන්න ඕනේ. පොහොට්ටුවට තුනෙන් දැන් අද ලැබෙනවානේ. ඒක තමයි. දැන් බලය ලැබිලා තියෙනවනේ. අපිටත් ওই වගේම දැන් බලය ගත්තානේ. අපි නමුත් බලය ගත්තට දැන් අපි කරපුව මදි වුණ නිසානේ පොහොට්ටුවට දුන්නේ. දැන් පොහොට්ටුව කියපුවා විශ්වාස කරානේ. MCC ගිවිසුම අවලංගු කරනවා කිව්වා ඒක විශ්වාස කරා. දැන් ඒක අවලංගු කරයි. ඊළඟට දැන් පෝට් එක දෙන්නේ නැහැ කිව්වා. කිසිම දෙයක් පිට රටේව විකුණන්නේ නැහැ කියලා කිව්වා. හරි. රාජසන්තක කරන්නේ නැහැ කියලා කිව්වා. හරි. ඊළඟට දැන් රැකියා විශාල ප්‍රමාණයක් දෙනවයි කියලා කිව්වා. ඉතින් මේ ඔක්කොම මේ ආණ්ඩුව ජනතාව බලාපොරොත්තු වෙන දේවල් ඉටු කරයි. ඉතින් හැබැයි මම හිතනවා දැන් මම ඇමතිවරයා හැටියට සමෘද්ධි ගත්තොත් අවුරුදු 21කට පස්සේ දැන් අපේ ආණ්ඩුව යටතේ සමෘද්ධිය දෙන්න උනා. සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ඇමතිවරයා හැටියට හිටියා මාස 7ක් නැත්නම් 8ක්. ඊට පස්සේ SB දිසානායක මැතිතුමා හිටියා තව අවුරුදු 2කමාරක් විතර. ඊට පස්සේ හැරිසන් ඇමතිතුමා හිටියා තවත් මාස 7ක් විතර. ඊට පස්සේ කාටත් එපයි කිව්ව අමාත්‍යාංශය දුන්නා මට. සමෘද්ධි අමාත්‍යාංශය. ඉතින් ඒ වෙලාවේ මම හැරිසන් ඇමතිතුමා ගාවට ගිහිල්ලා කිව්වා එතුමාට මේ අමාත්‍යාංශ 4ක් විතර දීලා තිබ්බා. මම එතුමාගෙන් ඇහුවා ඒ වෙලාවේ ගිහිල්ලා මේ හැරිසන් ඇමතිතුමා අපිට පොඩි මාරුවක් දාගන්න බැරිද කියලා. මං කිව්වා මට කෘෂිකර්ම අමාත්‍යාංශය දෙන්න. ඔබතුමා මේ සමෘද්ධි අමාත්‍යාංශ ගන්න කියලා. හෝ මට නම් ඕක එපා කිව්වා. ඒතර එහෙම කියපු අමාත්‍යාංශය මම අරගෙන මම අවුරුදු 21ක් තිස්සේ සමෘද්ධිය නොලැබුණු මං ගණන් හදලා බැලුවා. එකම කණ්ඩායමකට තමයි සමෘද්ධිය දීලා තිබ්බේ අවුරුදු 21ක් තිස්සේ.
ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු ඇත්තට දුප්පත්කමෙන් මිරිකෙන 8,50,000ක් හිටියා. ඒකේ 8,50,000ට මම මුදල් වෙන් කරගෙන මම මාස දෙකක් ඇතුළත 5,25,000කට මම සමෘද්ධිය ලබා දුන්නා. තව මාසයක් තිබ්බනම් මම ඉතුරු 3,50,000ට සමෘද්ධිය ලබා දෙනවා. ඊළඟට අපි වැඩිහිටියෝ ගත්තොත් වයස අවුරුදු 70ට වඩා වැඩිහිටි උදවියට අපි දීමනාවක් දෙනවා රුපියල් 2,000. ඒ දීමනාව කවුරු හරි වැඩිහිටියෙක් මැරෙන්න ඕනේ ඒ දීමනාව ගන්න. අපේ ආණ්ඩුව ආවට පස්සේ දැන් මට මේ ඇමතිකම ලැබුණාට පස්සේ 38,000කට මම දුන්නා. දීලා මම මුදල් හොයාගත්තා තව පොරොත්තු ලයිස්තු හිටපු 1,40,000. ඒ 1,40,000ටම දෙන්න මම මුදල් හොයාගත්තා. නමුත් ඒක දෙන්න හදනකොට මැතිවරණ කොමසාරිස්තුමා නැවැත්තුවා. කිව්වා නොවැම්බර් 17න් පස්සේ දෙන්න කියලා. ඉතින් මං හිතුවා ප්‍රශ්නයක් නෑ මම හිතුවා අපේ ආණ්ඩුවක් එනවා. අපේ ජනාධිපතිවරයෙක් පත් වෙනවා. එතකොට අපි නොවැම්බර් 17න් පස්සේ දෙනවා කියලා. ඔබතුමාලා ගෙතන ඉඳන්ම තිබෙන විනිශ්චය වැරදි. හරි වැරදි. එතකොට නොවැම්බර් 17න් පස්සේ දෙනවයි කියලා. එතකොට ඒ සමෘද්ධි දීවනාව. ඔබතුමාට සමෘද්ධිය සම්බන්ධ චෝදනාවකුත් එල්ල වෙනවා. හරි ඉස්සෙල්ලා කියන්නේ මේක අහගන්නකෝ. දැන් මේ දීමනාව. හරි චෝදනාවට ඉස්සෙල්ලා මගේ මේ දෙන්න හදාගෙන ගිහපු වැඩපිළිවෙල. එතකොට මේ රුපියල් 2,000 දීමනාව. තවම මේ උදවියට ලැබිලා නැහැ. අර 3,50,000කට තවම සමෘද්ධිය ලැබිලා නැහැ. එතකොට අපි ආබාධ සහිත කට්ටියට අපි රුපියල් 5,000ක් දුන්නා. 3,000 5,000 කරා. අලුතෙන් අපි 78,000ක් වෙනකම් වැඩි කරා. අපි වකුගඩු හැදිලා හිටපු කට්ටියට අපි මුදල් දුන්නා. ඒතර මගේ අමාත්‍යාංශය තුලින් දැන් මම සතුටු වෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන්කම තියෙනවා නම් හරි. දැන් මොකද පත්තරවල අපි දකිනවා මේවා හැමදාම දකිනවා. කුඩුකාරයෝ අත නැල්ලුවා. හිරගෙදර ඉන්න කුඩුකාරයෝ අල්ලනවා. ඉතින් මේ විදිහට මේ කුඩු ගේන මිනිස්සු ටික අල්ලන්න පුළුවන් නම් මොකද කුඩු විකුණන මිනිහව අල්ලලා වැඩක් නැහැනේ. කුඩු බොන එකව අල්ලලා වැඩකුත් නැහැ. හරි. කුඩු මේ රටට ගේන මිනිස්සු ටික කොහොම හරි අල්ලගන්න පුළුවන් නම් අල්ලගෙන මේක නවත්තන්න පුළුවන් නම් මොකද මගේ අමාත්‍යාංශය යටතේ මම දැක්කා එතරම් අපේ විශාල ප්‍රමාණයක් මේ අපේ තරුණ ජීවිත නාස්ති වෙනවා. හරි. එතකොට ඒක නවත්තන්න පුළුවන් නම් හරි. එතකොට ඒ වගේම දැන් අපි අරගත්තොත් එහෙම දැන් අපේ රටේ දැන් කොවිඩ් වසංගතය. දැන් කොවිඩ් වසංගතයත් එක්කලා ගත්තොත් එහෙම දැන් මම විශ්වාස කරනවා. මොකද මම මේ අමාත්‍යාංශයේ හම්බුනාට පස්සේ මට ඇත්ත වශයෙන්ම කියනවා මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඉල්ලුවා මට දෙන්න කියලා අර පොල් කෑල්ලවත් දෙන්න කිව්වා. ඒ පොල් සංවර්ධන මණ්ඩලය. ඊළඟට මං කිව්වා මට දෙන්න කියලා මේක මොකද්ද මේ අපේ ආයුර්වේද අංශය අඩු ගානේ මට අර නිෂ්පාදන ලැබ් එක දෙන්න කියලා. මොකද මට ඕන වුණා අපි අරගත්තොත් මොකද අපේ රටේ තියෙන කුරුඳු හරි ඒ වගේ දැන් අපේ ගත්තොත් අනෙක් තියෙන 3-5 ඖෂධ. එතකොට මේකෙන් අපිට දැන් අපේ සාමාන්‍යයෙන් කොවිඩ් වෛරසය ගත්තොත් එහෙම IDH ඉස්පිරිතාලේ 20%ක්වත් සිම්ප්ටම්ස් පෙන්වන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණයේ යම්කිසි අනිත් රටවල් වල ඉන්න මිනිස්සුන්ට වඩා අපේ මොකක් හරි තියෙනවා. දැන් ඔබතුමා එතකොට දැන් ඒක ඔබතුමා දැන් ඔය කියන කාරණේත් එක්ක දැන් මේ සාකච්ඡාව මේ ආපු ගමන් මග තුල යම් තැන්වලදී එක්සත් ජාතික පක්ෂය ඔබතුමාට හිමි දේවල් සහ ඔබතුමා අපේක්ෂා කරන දේවල් දීලා නැහැනේ. දැන් ඔබතුමා මේ වෙලාවේ නායකත්වයක් අපේක්ෂා කරනවා. ඔය නොලැබුණු දේවල් එක්ක බලපුවාම ඔබතුමාට ඔක ලැබෙයිද? යෝජනා වෙයිද? නේ ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් මට ඒ වගකීම ඔබතුමා ඉල්ලලා මේක ඉතින් හරි ඉතින් මට ඒ වගකීම දුන්නොත් මම ලෑස්තියේ වගකීම අරගෙන ඉෂ්ට කරන්න. වගකීම මට ඒ සඳහා ඔබතුමා සුදුසෙක්. මම විශ්වාස කරනවා මට ඒක කරන්න පුළුවන් කියලා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් මේ වෙලාවේ ඔබතුමාලාගේ තියෙන සාකච්ඡාව මොකක්ද? එක් මන්ත්‍රී ධූරයක් ලැබිලා තියෙනවා. ඒක ඉතින් අපි තීරණය කරන්න ඕනේ. තවම තීරණය කළා නෑ. ඒට අනිදා කොහොමද සති දෙකක් ඇතුළත ඒ තීරණයක් අරගන්න. ප්‍රබල ගණනාවක් ඉන්නෝ එතන තාම සුදුසෙක් නැද්ද? නේද සුදුසෙක් කෙනාව තෝරලා අපිට යවන්න පුළුවන්. එකයිනේ තියෙන්නේ. ප්‍රබල පක්ෂයක් ඇයි මෙච්චර පරක්කු වෙන්නේ?
ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අපිට වෙලාව ඒක එක්කෙනෙක් නැතුණේ කියලා ප්‍රශ්නකුත් නෑනේ. ඊට වඩා අපිට පිට වැඩ තමයි තියෙන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් තාමත් පන්ති ධූරයේ කෙනෙකුට ලබා දුන්නොත් ගැටුම උත්සන්න වෙන තැනකද අභ්‍යන්තරය ගෙනිගනිමින් තියෙන්නේ. නෑ මං හිතන්නේ. එහෙම දෙයක් සිද්ධ වෙන්න උවමනාවක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකතුමා යෝජනා කළ තිබ්බ පහුගිය දවස්වල මාධ්‍ය තුලින් සඳහන් කළ තිබ්බා. ඒක බොරුවක්ද නැත්නම් එතනදී නායකතුමා යෝජනා වෙනකොට ඊට එරෙහිව නැගී සිටපු කණ්ඩායමක් හිටියද? ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව යෝජනා වුණොත් මම නම් ඒක අනුමත කරනවා. මොකද එතුමා නුසුදුසුයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද අද අපි ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගලයෙක් හැටියට මම විශ්වාස කරනවා. මොකද පරිණත දේශපාලකයෙක් අවුරුදු මං හිතන්නේ 43ක් එතුමා පාර්ලිමේන්තුවේ හිටියා. ඒ වගේම ව්‍යවස්ථාව සංශෝධනය කරන කතාවක් තියෙනවා. ඒතර ව්‍යවස්ථා සංශෝධනයක් වගේ එකකදී ඒ ගැන මං හිතන්නේ විශාල දැනුමක් තියෙන අවබෝධයක් තියෙන පෞගේ කාලේ මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න විශාල දායකත්වයක් ලබා දුන්න කෙනෙක් හැටියට එතුමාගේ කිසිම නුසුදුසුසක් මම දකින්නේ. පරිණත දේශපාලනඥයෙක් නම් ඔබයි කියන තැනට ඔහු සුදුස්සෙක් නම් ඇයි මැතිවරණයේ පරිණත භාවය තුල ක්‍රියාත්මක කරන්න එතුමා පොසත් වෙන්නේ? මැතිවරණේ ක්‍රියාත්මක කරන්න මැතිවරණයේ ප්‍රායෝගිකව ජයග්‍රහණයක් වෙනුවෙන් මෙහෙවන්න අපොසත් වෙන්නේ. ඒක ඉතින් කවුරු කරත් කොහොම කරත් අපි කණ්ඩායමක් කඩාගෙන ගියාම එතකොට මේ අවස්ථාව අපිට අහිමි වුණා. ඒක තමයි මම කිව්වේ ඒක එතුමට ඒ වැරද්ද දාන්න පුළුවන් කමක් නැහැ. මේ වැරද්ද අපි ඔක්කොම බාර ගන්න ඕන. මමත් ඒකේ ඒ වැරද්දට මමත් වග කියන්න ඕනේ කියලා මම කියනවා. මං කියනවා අනිත් ඔක්කොම කට්ටියක් කියන්න ඕනේ කියලා. එතුමාට විතරක් ඒ වැරද්ද දාන්න පුළුවන් කමක් නැහැ. එතුමා පක්ෂේ කැඩෙන්න දෙන්නේ නැති වෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට කොච්චර කට්ටිය විරුද්ධ වුණත් එතුමා මේ නම යෝජනා කළා. අපි අවසානයේදී අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතිකව තීරණය කළා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කළා. අපි ඔක්කොම මහන්සිලා වැඩ කරා ඒ ජනාධිපතිවරණයේදී. ඉතින් ඒක නිසා පක්ෂේ නොකැඩෙන විදිහට එතුමා හැමතිස්සෙම ක්‍රියා කරා. ඉතින් ඒක නිසා එතුමාගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. එතුමා වැරදි කරපු තැනුත් තියෙනවා. නමුත් ඒ අවස්ථාවේදී එතුමා ගත්ත තීරණේ වැරදි කියලා මම හිතන්නේ නැහැ. අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමයෙන් පස්සේ යාළු මුණ ගැහිමු. අපි යලිත් තීරණයේ වැඩසටහනත් සමගින් අද තීරණේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දායගමගේ මැතිතුමන් එක්ක දායගමගේ මැතිතුමනි අපි අවසන් විනාඩි කිහිපය තුළ ඉන්නේ රටේ ආර්ථික දිශානතිය පිළිබඳව ඔබතුමාත් එක්ක කතා කරන්න ඕන. ඊට කලින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නම යෝජනා වුණ අවස්ථා ගණනාවකදී එතුමා නුසුදුස්සෙක්ද තවමත් නායකත්වය දරන්න? දැන් එතුමා අපි පක්ෂේ නෙවෙයි. ඒ නිසා ඒ ගැන අපි කතා කරන එක තේරුමයි නේ. ඒකාබද්ධ වුණොත් ඔබතුමාට ඒක අපිට පස්සේ බලන්න පුළුවන්. ඒක අපිට මට තනින් ගන්න පුළුවන් තීරණයක් නෙවෙයිනේ. ඒක අපි එක්සත් ජාතික පාක්ෂිකයන් හැටියට මොකද එතුමාට නොලැබිච්ච ඡන්ද ලක්ෂ 30ක් තියෙනවා. ඒ නිසා ඒක බොහොම බුද්ධිමත්ව ගන්න ඕනේ තීරණයක්. අනිත් එක ඒක කාටවත් තනි පුද්ගලයෙක් ගන්න පුළුවන් තීරණයක් නෙවෙයි. ඔබතුමා බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් කියලා කිව්වේ අවිශ්වාසයක් හින්දාද නුසුදුසුකමක් හින්දාද? ජනතාව ප්‍රතික්ෂේප කළා තියෙනවා. එතුමා ප්‍රතික්ෂේප කරලා නැහැ පාර්ලිමේන්තු නියෝජනයක් දීලා තියෙන තුමගේ නායකත්වය තුළ. එතුමාට ඡන්දෙ දීලා නැහැ නේ පක්ෂයට. හැබැයි එක්සත් ජාතික පක්ෂයට සාපේක්ෂව උන්ව පිළි අරගෙන තියෙනවානේ. ඒකද මට තනියෙන් ගන්න පුළුවන් තීරණයක් නෙවෙයිනේ. ඒ තීරණය අපි ඔක්කොම එක්කහුව වෙලා ගන්න තීරණයක් කරනවා. ඒක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. කරු ජයසූරිය මැතිතුමා පිළිබඳව යෝජනාවක් ඇවිල්ලා තිබුණා. නායකත්වයේ බාර ගන්න සියලු අංශ එකතු කරලා එක්සත් ජාතික පක්ෂ ඉස්සරහට අරගෙන යන්න. ඔබතුමාගේ අදහස මොකක්ද? කරු ජයසූරිය මැතිතුමා සුදුසුයි. ඔබතුමා අත උස්සනවා එතුමා නායකත්වයට පත් කරනවා නම්. නමුත් අර කොන්ස්ටිටියුෂන් එක අනුව දැන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මම දැනගත්ත විදිය අනුව ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැනට ඉන්න සමාජිකයෙක්ට විතරයි ඒ තැනට ඉල්ලන්න පුළුවන්.
ගරු ජයසූරි මහත්මයාට බෑ. එතුමා දැනට කෘත්‍යාධිකාරී මණ්ඩලේ නැහැ. පක්ෂ ව්‍යවස්ථාවේ වගන්තියක් වෙන් කරනවානේ මේ සංශෝධනය කරනවානේ නායකත්වයේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ නායකත්වයේ පුරප්පාඩු වෙන්නේ මෙන්න මේ අවස්ථා දෙකේදී කියලා. එක්ක මේ යන්න ඕන නැත්නම් ඉල්ලාස් වෙන්න ඕන. මේක බාධාවක් නෙවෙයිද පක්ෂ ඉස්සරහට අරගෙන යන්න. ඒක බාධාවක් වුණත් බාධාවක් නොවුණත් දැනට තියෙන ව්‍යවස්ථාව අනුව කටයුතු කරනවා මිසක් එතනින් එහාට කටයුතු කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. දැන් මේක වෙනස් කරගන්න අවශ්‍යතාවයක් ඔබ දකින්නේ නැද්ද මේ වර්තමානයේ ඇති වෙලා තියෙන අර්බුදය? ඒක අනාගතයේදී අපිට පුළුවන්. දැනට අපි අරගත්තොත් එහෙම අවුරුදු ගාණක් තිස්සේ දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඕමනේ. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ඒකේ ප්‍රශ්න තියෙනවා කියලා හැමෝම කතා කරනවා. නමුත් ඉතින් ජනාධිපති වුණාට පස්සේ කවුරුත් ඒක වෙනස් කළා නෑ. දැමුත් කියනවා වෙනස් කරනවා කියලා. ඉතින් ඒට අනිද්දාට බලමු ඒක කොහොමද වෙනස් වෙන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉලක්කයක් තියෙන්න ඕනනේ. දැන් ඔබතුමාලා පරාජයට පත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව වැඩි කරන්න සහ යම් තැනකදී රටේ බලය එක්සත් ජාතික පක්ෂය නතු කරගන්න යලිත්. තරුණ නායකත්වයක් පිළිබඳව පහුගිය කාලේ කතා කළා. නවීන් දිසානායක මැතිතුමාලා ඉස්සරහට ඇවිල්ලා කිව්වා අපිටත් සුදුසුයි අපිට මේකට සුදුසුයි අපිට මේ අවස්ථාව දෙන්න කියලා. තරුණ නායකත්වයක් සම්බන්ධයෙන් යෝජනාවක් නැද්ද? තරුණ නායකත්වයක් ගැන නෙමෙයි කතා වුණේ. කතා වුණේ තරුණ ඡන්ද ලබා ගැනීමට පුළුවන් නායකත්වයක් කියන එක. තරුණ නායකත්වයක් සම්බන්ධයෙන් දැන් අපි කාටවත් අපිට තරුණ ඡන්ද. මොකද ඉදිරියේදී තවත් තරුණ ඡන්ද විශාල ප්‍රමාණයක් එනවා. එතකොට ඊළඟට අපි තරුණ ඡන්ද ටික ලබා ගන්න. මොකද අපිට කවදාකවත් අපිට ජයග්‍රහණය කරන්න නම් ඉදිරියේදී අපි කල්පනා කරන්න ඕනේ තරුණයෝ කොහොමද හිතන්නේ කියලා. එතකොට මේ තරුණයෝ හිතන විදිහ අනුව අපි අපේ ක්‍රියාපිළිවෙත් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ. ඒ අනුව අපි ප්‍රතිසංවිධානය කරේ නැත්නම් කවදාකවත් අපිට නැවත බලය ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කාන්තා නියෝජනය සහ කාන්තාවන් එක්සත් ජාතික පක්ෂයේ වටා ඒකරාශී කර ගැනීම සඳහා තියෙන වැඩපිළිවෙල මොකද්ද? බොහෝ වෙලාවට මෙවර ඔබ ප්‍රතික්ෂේප කළ තිබුණ එක්සත් ජාතික පක්ෂයේ කාන්තාවන්. විශේෂයෙන්ම කොළඹ ගත්තොත් එimhe ලක්ෂ 17ක් තියෙන ඡන්ද වලින් ඔබතුමාලට මෙවර සැලකිය යුතු විදිහට අවම ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන්නේ විශේෂයෙන්ම 30870 දිස්ත්‍රික්කයෙන් ඔබතුමාට ලැබෙන්නේ. මේක ගැන හරියට මඩේ දාලා ආයි හොදලා අරගෙන ඉඳලා ආයි මඩට දානවා වගේ වැඩක් නේ. අපිට හම්බෙලා තියෙන්නේ ඡන්ද 2 ලක්ෂ ගානනේ. හැබැයි බලකොටු උනේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ. හරි. අපිට හම්බෙලා තියෙන්නේ ඡන්ද 2 ලක්ෂ ගානයි. එතකොට මේක කොළඹ විතරක් නෙවෙයි මුළු ලංකාවෙම ගත්තම හැම ඡන්ද පෙට්ටියකම හැම ඡන්ද මධ්‍යස්ථානයකින්ම ලැබිලා තියෙන ඡන්ද 25යි. ඒ වගේ ගණන් තමයි තිබුණේ. ඉතින් මේක ගැන ලොකු සැකයකින් ගොඩක් කට්ටිය කතා කරනවා. අපි පාක්ෂිකයෝ නම් මේක විශ්වාස කරන්නේ නැහැ. දැනටත් අපි අරගත්තොත් එහෙම අපි හම්බ වෙනකොට අපිව හම්බ වෙන එන කණ්ඩායම ගත්තම ඒ කණ්ඩායමේ පවුල් ටික ඡන්ද දුන්නත් ඊට වඩා ඡන්ද පෙට්ටිය තියෙන්න ඕන. ඡන්ද මගඩියක් ගැනද ඔබතුමා කියන්නේ? මට නම් එහෙම මගඩියක් උණයි කියලා හිතා ගන්න ක්‍රමයක් නැහැ. පාක්ෂිකයෝ කියන්නේ. ඉතින් මිනිස්සු කතා කරනවා කොහොමද ඒක වෙන්නේ කියලා. දයාගමගේ විශ්වාස කරනවාද? ඉතින් ඒක තමයි මං කිව්වේ. මට ඒක හිතා ගන්න අමාරුයි. දෙපැත්තටම ගත්තම්. ඒ කියන්නේ දැන් අපි ඡන්දේ පෙරදුනාට පස්සෙත් හරි. දැන් ඒ ගැන හඬා වැළපෙන හරි අපිව හම්බ වෙන එන සෙනග ප්‍රමාණය ගත්තම එතකොට ඒ ආපු ප්‍රමාණය ඒගොල්ලන්ගේ පවුල් වල ඡන්දත් එක්ක බැලුවොත් එහෙම ඊට වඩා ඡන්ද පෙට්ටිය තියෙන්න ඕනේ. එතකොට ඡන්ද පෙට්ටියේ ඡන්ද නැතිකොට එතකොට අපිට මිනිස්සුන්ව විශ්වාස කරන්න බැරිද? මොකද්ද වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. කෙසේ වෙතත් ඒවා එකින් එක අපි අරගත්තොත් එහෙම හරි ඒ හැම එකක්ම ගැනම අපි නැවත ප්‍රතිසංවිධානයේදී අපි කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමාලාගේ ඡන්ද පොළ සඳහා දාලා තිබුණු නියෝජිතයන් විශ්වාසය රැකලා නැහැ කියන එකද අනිත් පැත්තෙන් ඔබතුමා කියන්නේ? ඒවා ඔක්කොම අපිට කරන්න පුළුවන් හැම උත්සාහයක්ම අපි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි එක්සත් ජාතික පක්ෂය කියන්නේ පළපුරුදු පක්ෂයක් නේ. නමුත් ඉතින් මේ පාර අපේ පක්ෂ දෙකට කැඩීම තුළ අපේ යාන්ත්‍රණයේ ලොකු අඩුපාඩුවක් නම් සිද්ධ වුණා. මොකද සාමාන්‍යයෙන් අපේ පක්ෂ යාන්ත්‍රණයේ හැම තැනකම අපේ හැම තැනකම පුරුකක් තිබ්බා. නමුත් මේ අවස්ථාවේදී අපේ යාන්ත්‍රණය අපිට හරියට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. කිසි විටත් ඡන්ද ප්‍රතිඵලයෙන් නිකුත් කරලා ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. ඒ ගැන අපි කතා කරලා වැඩක් නැහැ තවදුරටත්.
එතකොට අපිට හම්බ වුණේ 2 ලක්ෂ ගාණයි. අපි පටන් ගන්න තියෙන්නේ බිඳුවෙන්. බිඳුවෙන් පටන් අරගෙන නැවත අපි රජයක් හදන තත්ත්වෙට අපි මේක ගේන්න ප්‍රතිසංවිධානය කරන්න කොහොමද කියන එක විතරයි කල්පනා කරන්න තියෙන්නේ. ඔබ මුලින් සඳහන් කළා සාකච්ඡාව ආරම්භයේදීම සමහර වෙලාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තීන් වලට හානි කරන සමහරලාට එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහී මාවතට යන ගමනේදී සමහර දේශපාලන කණ්ඩායම් සමහර පුද්ගලයන් සහ සමහර දේශපාලන බලවේග ඔබ එක්සත් ජාතික පක්ෂයේ වට එකතු වෙනවා. ඒ එකතු වීම තුළ එක්සත් ජාතික පක්ෂයේ පරම අරමුණ ජයග්‍රහණය කියන කාරණයට යන්න බැරි වෙනවා, බාධා වෙනවා කියලා. ඔබතුමාලා යලි පක්ෂයේ ප්‍රතිසංවිධානය කරලා ඉස්සරහට අරගෙන යනකොට ඒ පක්ෂ කණ්ඩායම් පැත්තකින් තියනවද නැත්නම් ඔවුනුත් ප්‍රතිසංවිධානය කරලා ඉස්සරහට අරගෙන යනවද? ඒකේ වෙලාවට බලන්න ඕනේ. මොකද දේශපාලන පක්ෂයක් හැටියට අපි සංධානයක් හදනකොට අපි කැමති අකමැති ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. නමුත් අපි සංධානයක් හැටියට කටයුතු කරනකොට දැන් අපිට පේනවනේ දැන් අපි ගත්තොත් පොහොට්ටුවේ දැන් පොහොට්ටුවේ ඇතුලේ වියත්මග හිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායමක් හිටියා. තව ඒක ඇතුලේ තව පක්ෂ කීපයක් හිටියා. විමල් වීරවංශ මැතිතුමාගේ, දිනේෂ් ගුණවර්ධනගේ. හරි. එතකොට ඒකට අමතරව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් හිටියා. ඉතින් අපි දැක්කා ඒ කටියට ඇමතිකම් හම්බෙලත් නැහැ. හරි. ඒතර එතන ඇතුලේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැත්තේ නෑනේ. දේශපාලන පක්ෂයක් වුණාම ඒ වගේම පක්ෂ ගොඩක් එකතු වුණාම ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒතර බලයත් එක්ක ඒ ප්‍රශ්න කොච්චර තිබ්බත් බලයත් එක්ක ජනාධිපති බලය සහ අගමැති බලයත් එක්කලා ඒව රඳවගෙන යන්න පුළුවන්. පාසුවෙන් යන්න පුළුවන්. නමුත් බලය නැති වුණාම ඒ ප්‍රශ්න ගොඩක් වෙලාවට සමාජලට අමාරු වෙනවා. මොකද එක එක්කෙනාගේ පුද්ගලික ප්‍රශ්න. දැන් එක්සත් ජාතික පක්ෂය අද මෙතනට වැටුනේ. හරි. එක එක්කෙනා තනතුරු පස්සේ ගිහපු නිසා. පක්ෂයක් හැටියට හිතුවා නම් කවදාවත් අපිට මේක වෙන්නේ නැහැ. එහෙනම් අදත් අපි ආණ්ඩු බලේ. ඒ නිසා ඒක ගැන කතා කරනකොට අර ගේ කුරුළු කණ්ඩායමේ කතාව තමයි ඉතින් කියන්න තියෙන්නේ. සමාජන කතාව තියෙන දායකමක මැතිතුමනි මේ ගිනි පෙලෙල්ලෙන් බැට කාපුවාම කලාමැදිරියටත් බයයි කියනවාට එක්සත් ජාතික පක්ෂය එහෙමනම් ඒ වගේ නෙවෙයි වගේ. දැන් දෙවන්ත පරාජයක් ඔබතුමාලා මහමැති වෙරෙන් ලැබලා තියෙනවා. හේතුව ඒ දේශපාලන කණ්ඩායම් පක්ෂ ප්‍රතිපත්තීන් හානියට ලක් කිරීම නම් එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඉතින් ආසන 7ට වැටිලා නැවත 6න් 5ක බලයක් අරගෙන ජයග්‍රහණය කරපු පක්ෂයක්. මෙවර එක ආසනයක්වත් නැහැ ජාතික ලෙස තමයි තියෙන්නේ. එක ආසනයක් විතරයි තියෙන්නේ ඉතින්. ඒකට 7න් එකකට බැස්සා. හරි. නමුත් ඉතින් නැවතත් ඉදිරියට යන්න පුළුවන් පක්ෂයක් කියලා මම විශ්වාස කරනවා. අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දයාගමගේ මහත්මයාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මත ලබා දුන්නොත් ඔබතුමාගේ ඉලක්කය තව වසර කීයකින් තව ඡන්ද කීයකින් එක්සත් ජාතික පක්ෂයේ බලයට ගේන්නද? 2025 වෙනකොට නැවත අපි එක්සත් ජාතික පක්ෂය බලයට ගේන්න තමයි උත්සාහ කරන්න ඕනේ. ඔබතුමාට නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා සංඝ වෙදගුරු ගොවි කම්කරු කියන පංච බලවේගයම එකතු කරගෙන අරගෙන යන්න. අනිවාර්යයෙන්ම. එක්සත් ජාතික පක්ෂයේ සෙසු සමාජිකයන්ගෙන් සහාය ඔබට ලැබෙයිද? බලමු මේක. විශ්වාසයක් නැහැ. ඉතින් ඉතින් ඒ වගකීම බාර දෙනවා නම් ඒ ඔක්කොම එකව වෙලා වගකීම බාර ගන්න ඕනේ. නැත්තම් මම බාර ගන්නේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කවුරු හරි අතිස්සුවේ නැත්තම් දයාගමගේ මහත්තයාට නායකත්වයේ දෙන්නවට ඔබතුමා බාර ගන්නේ නැහැ. නෑ බාර ගන්නේ නැහැ. අත උස්සන ක්‍රමයක් කෘත්‍යාධිකාරී මණ්ඩලේ නැහැ. එකගතාවේ පළ කරනවානේ. ඔය එකගතාවේ පළ කරුත් තියෙන ප්‍රශ්නයක් නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙනස් වීමක් වෙන්නේ නැද්ද පත් කිරීම සම්බන්ධයෙන් වෙන දැන් තියෙන සංයුතිය? අපි දැන් මේ එක්සත් ජාතික පක්ෂයට වඩා අද අපේ රටේ වෙන දේවල් ගොඩක් තියෙනවානේ. මම හිතන්නේ අද ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙන්නේ දයාගමගේ මහත්මයා ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන එක. මොකද මේ වෙලාවේ රටේ ආර්ථිකය නෙවෙයි එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්න ඕනේ. අපි එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරානේ. නෑ ඔබතුමා යම් තැන්වලදී ඔබතුමා නිහඬ වෙනවා. නෑ අනවශ්‍ය දේවල්. අනවශ්‍ය නෑ පාක්ෂිකයට වැදගත්. අනවශ්‍ය නෑ. පාක්ෂිකයට වැදගත් දේවල් මම පාක්ෂිකයොත් එක්ක කතා කරන්නම්. ඉතින් ඔබතුමාට මේ වේදිකාවක් තියෙන කතා කරන්න. ඉතින් මෙතන වේදිකාවේ කතා කරන්න ඕනේ නෑ. මට පාක්ෂිකයොත් එක්ක වෙනම කතා කරන්න පුළුවන්. ඒ ඔබතුමා කැමති නැත්තේ මාධ්‍ය ඉස්සරහ කතා කරන්න. ඉතින් අවශ්‍ය දේවල් තියෙනවා මාධ්‍ය කතා කරන්න අවශ්‍ය නැති දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ප්‍රේක්ෂකයව දැනුවත් කිරීම අවශ්‍යයි කියලාද ඔබතුමා කියන්නේ? ඔව් ඔබතුමාත් එක්ක මේ කතා කරන එකේ දැන් අද
මේ මාධ්‍ය සාකච්ඡාවට එනකොට ගොඩක් කට්ටිය ඇහුවා මගෙන් මේ ඇත්තද මේ ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා කියන්නේ කියලා ඉවරයි. ඔබතුමා කරපු ප්‍රකාශයක් අපි දාලා තිබුණේ. ඒක තුමී ප්‍රකාශ කෑල්ලක් කපලා. හරි. කෑල්ලක් කපලා දාලා තිබුණා. කෑල්ලක් කපලා ඒක අර්ථය දාලා තිබ්බේ. නෑ. අර්ථය ඔබතුමා සඳහන් කරනවා. මම කතා කරනකොට මම කිව්වා මගෙන් අහපු ප්‍රශ්නයකට මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කොවිඩ් වසංගතය අපේ රටෙන් දුරු කරන්න අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. දැනටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රටේ වැටලා තියෙන ආර්ථිකය ගොඩ ගන්න. හරි. මට පුළුවන් උපරිම සහයෝගය මම ලබා දෙනවා. අන්න ඒ දේ ඔබතුමා කියලා තිබ්බේ. ඒක වැරදි කියන්නේ ඇයි ඔබතුමා? ඒක කෑල්ලක් විතරක් දාලා තියෙනකොට එතකොට හරියට මම පොහොට්ටුවට ගිහිල්ලා සහයෝගය දෙනවා කියලා මම කොහෙවත් කියලා නෑ. අපි කොතනකවත් ඒ කතාව ඔබතුමා කියලා නෑ මිනිස්සු හිතන විදිහ මං කියන්නේ. ඔව් එතනදී ඔබතුමාට දැන් පුළුවන්කම තියෙනවා නෑ අපි එහෙම කරන්නේ නෑ කියන කාරණේ ඒක තමයි මං කියන්නේ. දැන් මිනිස්සු එහෙම එකක් දාපුවම ජනතාව හිතන්නේ එහෙමනේ. ඉතින් ඒ වගේ දැන් ඔබතුමා අහන සමහර ප්‍රශ්න අරගත්තෙන් පස්සේ ඒක හෙට වෙනකොට ඕකේ මොන කෑලි කපලි වෙලා දායිත් දන්නේ නෑ. එතනදී තියෙන ප්‍රශ්නේ ඔබතුමාට පුළුවන් ඉතින් පැහැදිලි කිරීම කරන්න මේ පැහැදිලි කිරීම කරන්න පුළුවන් ඉතින් පැහැදිලි මම දැන් කරපු පැහැදිලි කිරීම මම හිතන හොඳටම ඇති කියලා මම හිතනවා ඔබතුමා මොකද මම හිතන විදිහට දැන් ඇත්ත වශයෙන්ම මේ රටේ අද මම මගේ කාලේ නාස්ති කළා ඔබතුමාලගේ ආරාධනාවට මෙතනට ආවේ එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්න නෙවෙයි මේ වෙලාවේ ප්‍රේක්ෂකයා අවශ්‍ය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නැගී සිටීම ගැන නෙවෙයි ඔබතුමා රටේ දැනට තියෙන දැවෙන ප්‍රශ්න සහ අනිත් ඒ ආර්ථික ප්‍රශ්න ඒ ඔක්කොම කතා කරන එක නිසා තමයි මම මෙතනට ආවේ. එහෙම නැත්තම් එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්නයි කියලා මෙතනට මට එන්නේ කොහොම මම එන්නේ. එක්සත් ජාතික පක්ෂ දයාගමගේ මහත්තයා වෙල එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්න මම කියන්නේ මෙච්චරයි ඉතින්. මම කියන්නේ ඔබතුමා එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්න මට මෙතනට එන්න කිව්වා නම් ඔව් අපි සඳහන් කරේ ඔබතුමාට එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්න. මම එන්නේ නැහැ. ඔබතුමාලා කතා කරපු එක්කෙනා හරි මට කිව්වා නම් එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්න කියලා මං කීතම් මේ ඉන්ටර්විව් එකට මං එන්නේ. ඉතින් ඔබතුමාලා ආර්ථිකය ගැන බලය ගැන කතා කරන දායකමේ මාත. දැන් ඔබ හරි අපිට බලය නැහැනේ. නෑ ඒක තමයි. තව අවුරුදු 5ක් යනකම් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදන්න බෑනේ. ඉතින් ඒ ආණ්ඩුව නැතුව හදන්න නැතුව ඔබතුමාලා ආර්ථිකය ගැන කතා කරලා ප්‍රතිඵලයක් තියනවාද? ඇයි නැත්තේ? දැන් ඔබතුමාලා බලයක් අරගෙන එපැයි ආර්ථිකය ගොඩනගා ගන්න නම්. එහෙම කොහොමද කියන්නේ? අපිට ආර්ථිකය ගැන දැන් ඔබතුමා ඉඳන් කිව්වා අපි ගිය අවුරුදු 5 කිසි දෙයක් කරේ නැහැ කියලා. හරි. ඒතර අපි කරගෙන ගිහිපු වැඩපිළිවෙලේ දිගුව මේ ආණ්ඩුව කරොත් එහෙම හරි රට ගොඩ ගන්න පුළුවන්. ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණානේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්තියට මිනිස්සු ඡන්දෙ දුන්නේ. ඒකනේ දැක්කම කළා. එතකොට ඔබතුමාලගේ ප්‍රතිපත්තිය අර පරාජය කළා. ඒකයි මේ ආණ්ඩුව ආයි ඉස්සරහට කිසිම වෙනසක් නැහැ. අපේ තිබුණු දේවලුයි එතුමා තිබුණු දේවලුයි ඊළඟට සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්ව දේවල් ගත්තොත් එහෙම හරි. ඉතින් දෙන්නම් කියපු දේවල් මම දන්නේ නැහැ. ඉතින් ඇලඩින්ගේ පුදුම් පහන හම්බුණා දෙන්න පුළුවන්ද කියලා. හරි. දෙන්න පුළුවන් දෙන්නම් කියන දේවල් තියෙනවානේ. මම නම් කියන්නේ හැම දේවල් දෙනවා කියලා මට දෙන්න බැරි දේවල්. නමුත් ඔය දෙන්නම් කියලා තියෙන දේවල් තියෙනවානේ. හරි. ඉතින් මම දන්නේ ඇලඩින්ගේ පුදුම පහන අතේ තියාගෙන කියනවාද කියලා. හැබැයි යම්කිසි ප්‍රමාණයකට අපිට කරන්න පුළුවන්. හරි. අනිවාර්යයෙන්ම අපිට කරන්න පුළුවන්. අපේ රට කවදාවත් මෙතනට වැටෙන්න ඕන රටක් නෙවෙයි. අපේ ආර්ථිකය අපි අරගත්තොත් එහෙම දැනට මම දකින විදිහට මොකද ව්‍යාපාරිකයෙක් හැටියට මම දකිනවා අද ව්‍යාපාර ඉදිරියට ගෙනියන්න කාටවත් ප්‍රාග්ධනය නැහැ. එතකොට ආණ්ඩුව හොඳ යෝජනා ටිකක් දැනට ඉදිරිපත් කරලා තියෙනවා. අපි අරගත්තොත් පොලි අනුපාතය අඩු කරපු එක මම දකිනවා හොඳයි කියලා. නමුත් ඒව තවම හරියට බැංකු වලින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඒව පුළුවන් තරම් ඉක්මනට ක්‍රියාත්මක කරලා දැනට තියෙන ව්‍යාපාර ටික ආරක්ෂා කරගත්තේ නැත්නම් මොකද දැන් වෙනකොට රැකියා ලක්ෂ 6ක් විතර නැති වෙලා තියෙනවා. එතකොට තවත් රැකියා ලක්ෂ 10ක් විතර නැති වෙයි. ඉතින් ඒක නිසා දැන් ආණ්ඩුවක් හැටියට අපි අරගත්තොත් එහෙම ආණ්ඩුව අපිට කතා කරන්න පුළුවන් පත්තරේ බොහොම ලස්සනට ගොඩක් දේවල් දාන්න පුළුවන්. නමුත් මේක අපි පොළවේ මේක ක්‍රියාත්මක කරනකොට මොකද මමත් ඇමතිවරයෙක් හැටියට හිටපු නිසා මම දන්නවා ඒක ක්‍රියාත්මක කරන්න කොයිතරම් අමාරුද කියලා සමහර දේවල් ක්‍රියාත්මක කරන්න. එතකොට ඒ දේ අපි ක්‍රියාත්මක කරේ නැත්තම්
එතකොට අපිට කවදාවත් රට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමගේ මැතිතුමන් ඔබතුමාට තීරණය වැඩසටහන සහභාගී වීම සම්බන්ධයෙන් ඔබතුමාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන් ඔබතුමා ඉල්ලලා තියෙනවා. ඔබතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ තුල ඔබතුමාගේ දැක්ම තුල පක්ෂ ඉස්සරහට අරගෙන ගිහිල්ලා රටේ දේශපාලන බලවේගය යලි නගා සිටවන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සමුදෙනවා. අයිබර්ණ ඔබතුමන්ට ඉදිරි දේශපාලන කටයුතු ඔබතුමාට සාර්ථක කරගන්න හැකියාව ලැබේවා. අපි තීරණයේ වැඩසටහනින් සමුගන්නවා. ලබන බදාදා යලි තීරණයේ මුණ ගැහෙන්නේ තීරණාත්මක සාකච්ඡාවක් වෙනුවෙන්. ඒ සුවිශේෂී ඔබටත් රටටත් රටේ හෙට දවසටත් අතිශයින්ම වැදගත් වෙයි. අපි ලබන බදාදා මුණ ගැහෙමු. අයිබෝන්.